ශ්‍රද්ධා තක්සලාව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන අපේ දුවල පුතාලා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයට මේ ලැබෙන විභාගයට තාමත්ම වටිනා මඟ පෙන්වීමක් ලබා දෙන්නට තමයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මෙවරත් සංවිධානය කරන්නේ. අවුරුදු ගණනාවක් පුරාවටම අපි ශ්‍රද්ධා තක්සලාවත් සමගින් අපි එකතු වෙලා ඉන්න ඔබ දන්නවා කොච්චර වැදගත්ද කියලා මේ වැඩසටහන. සමහර වෙලාවට මේ පළවෙනි පාට ශ්‍රද්ධා තක්සලා බලන දරුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ විභාග නැතත් තක්සලා වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටපු දරුවෝ වෙන්න පුළුවන්. මේ හැමෝම එක්ක අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගෙන හැබැයි කාටත් වැදගත්. ඒකේ කිසිම තර්කයක් නැහැ. අද ශ්‍රද්ධා තක්සලාව අපි අරගෙන ඉන්නේ සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට මේ සේරුවිල අධ්‍යාපන කලාපයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ 100 ගාණක් අද වාඩි වෙලා ඉන්නවා අපේ මේ ශාලාවේ. ඉතින් මේ දරුවන්ටත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්රෝ රේඩියෝ හරහා අපිව බලන අහන අපේ දුවල පුතාලත් මේ හැමෝටම තමයි අද මේ සාකච්ඡාව අපි අරගෙන ඉන්නේ. මේ දරුවන්ට නම් මේ එක දවසේ උදේ ඉඳන් දවල් ඉඳන් හවස වෙනකන් යන වැඩසටහනක් අපේ ටීවී එකෙන් රේඩියෝ එකෙන් බලන අහන දරුවන්ට නම් කොටස් වශයෙන් දවස් කීපයක තමයි මේ වැඩසටහන බලන්න අහන්න ලැබෙන්නේ. නමුත් ගැටලුවක් නැහැ. අවශ්‍ය දේ ඔබට හොඳින්ම ලැබෙනවනේ. ඉතින් මේ සාකච්ඡාව අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ දැනුම වැඩි දියුණු කරන්නට වගේම මේ දක්වා සාමාන්‍ය පෙළ වෙනුවෙන් අපේ දුවලා පුතාලා ඉගෙනගත්ත දේවල් මේ විභාගයට තියෙන පුංචි දවස් කීපේ කොහොමද කළමනාකරණය කරගන්නේ? කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒ ඔක්කොටමත් වඩා හිත නිදහස් කරගන්නේ කොහොමද? සමබර මනසකින් කොහොමද විභාගයට මුහුණ දෙන්නේ? මෙන්න මේ දේවල් ගැන කරුණු කාරණා කීපයක් අද අපි මෙතෙන් පටන් පැය එකමාරක් පුරාවට සාකච්ඡා කරන්න සෝදානම්. අපි හැමදෙනාම කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයක අනුශාසක අතිපූජනීය අලුදිනී සුබෝධි අපේ නායක ස්වාමීන් වහන්සේ ස්වාමීන් අවසරයි. ඊටමත්ම ගෞරවයෙන් අපි සාකච්ඡාවට ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම ශ්‍රද්ධා තක්සලාවත් එක්ක නිබඳව රැඳෙන මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක සනත් ගමගේ ගුරුතුමන් සනත්ස බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා සාකච්ඡාවට. ඒ වගේම ප්‍රවීණ ජීව විද්‍යා උසස් පෙළ උපදේශක දිනේෂ් මුතුගල සර් අද අපිත් එක්ක සම්බන්ධ වුණා මේ වැඩසටහනට. මුතුගල සර්වත් අපි කඳවා ගත්තා මේ සාකච්ඡාව වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල අපේ දෙමාපියන්ටත් ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඉතින් හැමෝම ඉන්නේ මානසිකව ටිකක් පීඩාවටපත් වෙලා විවිධ ප්‍රශ්න නිසා. ඉතින් දරුවන්ටත් යම් යම් විදිහකට මේ ප්‍රශ්නවල බර දැනෙනවා ඇති. මොකද මුතුගල සර් අපි කලින් දේශනෙත් කිව්වා දරුවන්ගේ හිත වෙනස් කරන්න පුංචි දෙයක් ඇති කියලා මේ කාලේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මෙතනින්ම අපි සාකච්ඡාව පටන් ගමු. බොහොම පුංචි කාලයනේ ස්වාමීනි තියෙන විවාහකිට කොහොමද මානසික සම්බරතාවය ඇති කරගන්නේ? ස්වාමීන් වහන්සේට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික යෝජනා මේ වෙලාවේ ස්වාමීනි? අවසරයි. රවින්දු ඇත්තටම දරුවනි මේ කාලේ ඔබේ මානසික සමබරතාවය අතිශයින්ම වැදගත් කාලයක්. මොකද විභාගයට ආසන්න සති දෙක කියන්නේ ඔබේ මනස බොහෝම නිරවුල්ව තියාගන්න ඕනේ කාලයක්. ඔබේ හිත අවුල් වුණොත් එහෙමත් නැතිනම් වෙන වෙන දේවල් වලින් හිත වැහිලා ගියොත් ඔබට විශේෂ කරුණු සිහිවීමේ හැකියාව ටික ටික යට යන්න පටන් ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ ගැන මේ කරුණ අද ඔබට තියෙනවා වගේම බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔබට ඔබ වගේම තරුණ ළමයෙකුට ආව ඔය ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ කාලේ අය මොනවද පාඩම් කළේ? ඒ කාලේ බ්‍රාහ්මණ තරුණිය වේදේ පාඩම් කළා. ඒ අතර හිටිය එක තරුණෙක් හරි දක්ෂයි. එයා හැම තිස්සෙම බැලුවා සම්පූර්ණයෙන්ම වේද තුනම කටපාඩමින් දරා ගන්න. හැබැයි එයා ඒකට උත්සාහ කරද්දී එයාගේ මනසේ වෙනස්කම් තේරුණා. එක එක කාලවලදී මනස හැසිරෙන විදිය වෙනස් කියලා. ඉතින් ඒත් එක්ක එයාට ආපු ප්‍රශ්නයක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. මොකක්ද ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර කාලවලදී අපිට වැඩි පාඩම් කරපු නැති ඒවත් මතක් වෙනවා. එතකොට සමහර කාලවලදී හොඳට අපිට පාඩම් මතකයි. නමුත් සමහර කාල තියෙනවා කොච්චර පාඩම් කරත් ඔළුවට එන්නෙම නැහැ. දැන් විභාග ලඟ වුණාම ගොඩක් ළමයි නගන මැසිවිල්ලක් නියෝක. අනේ කොච්චර පාඩම් කරත් ඔළුවට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඕකට ලස්සන කරුණක් වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා තරුණය ඒකට හේතුව
සමහර කාලවලදී දේවල් පහකින් ඔබේ මනස වැහිලා තිබීම. මේ දේවල් පහෙන් ඔබේ මනස වැහිලා තියෙනවා නම් අන්න ඒ කාලෙදී ඔබට කොච්චර පාඩම් කරත් ඒවා ඉක්මනට අමතක වෙනවා. හැබැයි ඒ වැහිච්ච දේවලින් ඔබේ මනස විවර වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් පහ ඔබේ මනසේ නැත්තම් මේ කාලෙදී ඊ타ත්ම හොඳට පාඩම් මතක හිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවද මේ දේවල් පහ? ඔබ මේක පාඩම් කරලා තියෙන්නේ මේ පහ. නේ සාමාන්‍ය පෙළ විභාගී මං හිතන්නේ බුද්ධ ආගම විෂය ඉගෙන ගන්නවනේ නේද? ඒකට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් වගේ එන ප්‍රශ්නයක් මේක මොකද්ද? පංච නීවරණ මොනවාද? මොනවාද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? හිත ඉක්මනට අපි කාමයට නැඹුරු කරලා නම් වාසය කරන්නේ. ඒක කාමයට තද ඇලීමකින් වාසය කරනවා නම් කාමච්ඡන්දේ. දැන් අපි හිතමු මෙතන දරුවෝ කම්පියුටර් ගේම් වලට පුරුදු වෙලා ඉන්නවා නම්. එහෙම නැත්නම් ෆෝන් වලින් ගහන ගේම් වලට පුරුදු වෙලා ඉන්නවා නම්. ඊට පස්සේ දැන් මේ දවස්වල හැමෝම අතේ ෆෝන් එකක් තියෙනවා. මොකද පහුගිය දවස්වල ඔන්ලයින් නේද? ඕවගෙන් chat කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් එක එක අයත් එක්ක. නිතර Facebook යන්න පුරුදු වෙලා ඉන්නවා නම් කාමච්ඡන්දේ. එතකොට ඔබේ හිත ඒ වගේ වෙහිච්ච ගම අර විශේෂ කරුණු අමතකයි. ඒව යට යනවා. ඒ නිසා මතක තියාගන්න දරුවනි, විභාගේ සාර්ථක කරගන්න නම් අනිවාර්ය දෙයක් ඔබේ ජංගම දුරකථනයෙන් අනවශ්‍ය ඇප් පාවිච්චි කරන්න එපා. ඔය ජංගම දුරකථනයෙන් ගහන ගේම් වලට පුරුදු වෙලා නම් වහාම මේ සති දෙක නවත්තන්න. ඒක අනිවාර්යයි. ඊට පස්සේ ටීවී එකේ තේරුමක් නැති ටෙලි නාට්‍ය, තේරුමක් නැති චිත්‍රපටි ඒ එකක්වත් බලන්න යන්න එපා. මේ කාලේ හිතේ සාමය සතුට තියාගන්න වැදගත් දේවල් වලින්. ඊට පස්සේ ඊළඟ ව්‍යාපාද නේද? ගැටෙන්න එපා. දැන් මං හිතන්නේ රවින්දු කිව්වේ දැන් මේ කාලේ ගොඩක් ආර්ථික අපහසුකම් තියෙනවා. ගොඩාක් අපි හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා தත්ත්වය තේරුම් ගන්න. සමහර විට gedara වේලක් ඇරලා නම් කන්න තියෙන්නේ. ඒකින් සතුට වෙලා ඉන්න. ලැබෙන දෙයින් සතුට වෙන්න පුරුදු වෙන්න. කිසි දෙයකට ගැටෙන්න යන්න එපා. හිත තරහින් වෙහිලා නම් තියෙන්නේ. හිත ගැටෙනවා නම් එතකොටත් පාඩම් අමතක වෙනවා. ඊළඟ එක මොකද්ද? තීන මිද්දේ නේද? නිදිමත අලසකම. අන්න ඒකෙනොත් හිත මුදව ගන්න ඕනේ. ඒකට මං හිතන්නේ අපේ සනත් ගමගේ මහත්තයා ළඟ ලස්සන වැඩ තියෙනවා. ඔය හිත තීන මිද්දෙන් ගලව ගන්න. ඒක එතුම කියා දේවි. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි උද්ධච්ච කුක්කුච්ච. හිතේ විසිරීමත් පසුතැවීමත්. ඔන්න ඕකෙදී හරි වැදගත් කාරණයක් තමයි මේ විභාගෙට එන බය. ඕකේ එන්නේ ඔය උද්ධච්ච කුක්කුච්චයයි විචිකිච්ඡාවයි කියන කොම එකතු වෙලා. එතකොට විසිරීමත් පසුතැවීමත්. දැන් මං විභාගෙන් ෆේල් වුණොත් මොනවද වෙන්නේ? ඊට පස්සේ මට මොනව වෙයිද? ඒව හිතන්න එපා. සාමාන්‍ය පෙළ කියන්නේ ලෝක අවසානයේද? ලෝක විනාශෙවත් ලෝකේ අවසානයේවත් නෙවෙයි. මේ පාර අපිට කරගන්න බැරි වුණොත් අපිට තව පාරක් තියෙනවා. තව අවස්ථා ගණනාවක් ඉස්සරහට ගන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා දරුවනි. හිත විසිරෙන්න දෙන්නත් එපා. පසුතැවෙන්න දෙන්නත් එපා. තේරුණාද? ඊට පස්සේ ඊළඟ එක විචිකිච්ඡාව. ඒ කියන්නේ අපිට සැකයි. ඊළඟට මොනව වෙයිද? අනියත බියක් හිතේ ඇති කර ගැනීම අතාරින්න ඕනේ. මං හිතන්නේ අපේ දිනේෂ් මුතුගල මහත්තයා කියලා දේවි ඔබට ඉස්සරහදී කොහොමද බය නැතුව ආත්ම විශ්වාසයෙන් යුතුව විභාගෙට මුහුණ දෙන්නේ කියලා. ඔන්න ඔය කරුණු ටික, ඔය නීවරණ ටිකෙන් ඔබ හිත අයින් කරගත්තොත් මේ දවස් පහේ අන්න එතකොට තමයි රවින්දු මානසික සහනයක් ඇති වෙන්නේ. ඒක තමයි හැබෑම මානසික සමබරතාවය. එතකොට ඔබට කිසි අරුබුදයකින් තොරව විභාගෙට මුහුණ දීලා ඉතා ඉහළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හොඳට පාඩනුත් මතක හිටේවි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. තාමත්ම සංක්ෂිප්තව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මොකද්ද වෙන්න ඕනේ කියන එක. සනත් සර් මේකට සර්ට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ සර්? ඔබේ සිත මම අපි මේ සාකච්ඡාව අවසන් වුණාන් පස්සේ පුංචි අභ්‍යාසයක් දෙකක් කරමු. හිත හදාගන්න, හිත එක තැනකට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පුතේ අපේ ඔළුවේ, අපේ මොලේ තියෙනවා වම් මොලේයි දකුණු මොලේයි කියලා මොලේ කොටස් දෙකක් තියෙනවා. මේ දකුණු මොලේ සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ වම් අතට. වම් මොලේ සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ දකුණු අතට. මේ අත් දෙකේ මෙන්න මේ දබර ඇඟිල්ලත් මාපට ඇඟිල්ලත් මේක තද කරන්න. මේ ඇඟිලි තුඩු තද කරන්න. මේ ඇඟිලි තුඩු දෙක මෙන්න මේ විදිහට තද කරපු ගමන් ඔබේ තීරණ ගැනීමේ ශක්තිය, ඔබේ සිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. ඔබේ ඔළුවට හොඳ උද්දීපනයක් ඇති වෙනවා. මේ මුද්‍රා ඊ타ත්ම ප්‍රයෝජනවත්. මේ අතීතයේ ඉඳලා තිබුණු මුද්‍රාවන්, මේ මුද්‍රාවන් හුඟක් හොඳයි. විභාගයකදී ඔබට යම්කිසි වෙලාවක උත්තරයක් ආවේ නැත්නම් ඇඟිලි දෙක මේ වගේ තද කරගන්න. තද කරලා ඊළඟට මේ ඔබට පුළුවන් මෙන්න මේ ඇඟිලි තුන, මේ මැද ඇඟිලි තුන, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, මේ ඇඟිලි තුනෙන් තට්ටුවක් දාන්න. ඔළුව පැත්තකට මෙන්න මේ විදියට තට්ටුවක් දැම්මම මෙතන සද්දෙ චුට්ටක් වෙනස්. තට්ටුවක් දාලා ඔබ ඇස් දෙක පියාගෙන කියන්නේ මට පිළිතුර එනවා කියලා. ඊළඟට ඔබට තියෙන වැදගත්ම දේ ඔබේ වතුර බෝතලේ. මසාරු එමොටෝ කියලා පරීක්ෂකයා මේක පිළිබඳව පරීක්ෂණයක් කරා. ඔහු කියන කරුණක්, වතුර කියන්නේ මතකයට, මතකය කියන්නේ වතුරට. අමතක වීමට ස්වාමීන් වහන්සේ ඊ타ත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඔබේ සිත පංච නීවරණයෙන් ඈත් කරගන්නේ කොහොමද කියලා. ඒ software. ඒක software. hardware මේක hardware. ඔබට මොළයක් ඕනේනේ. සිතත් ඕනේ, මොළයක් ඕනේ. මොළයත් හරියටම සිතත් එක්ක ටියුන් වෙන්න ඕනේ. මේක තමයි පුතේ වතුර බෝතලේ. ඔබේ වතුර බෝතලේ ඔබ මේක ලේබල් කරලා තියාගන්න පුළුවන්. ගෙදර පාඩම් කරනකොටම මගේ මතකය වැඩි කරන වතුර කියන එක. වතුරට හැඟීම් තේරෙනවා. කරපු පරීක්ෂණ වලින් තේරුනේ වතුරේ වර්ණය, වතුරේ තියෙන හැඩය, මේ එක අණුවක තියෙන හැඩය වෙනස් වෙනවා. එහෙමනම් අමතක වෙච්ච ගමන් වතුර බෝතලේ ගන්න, වතුර චුට්ටක් කටට අරගෙන ඒක හොඳින් කටේ තියාගන්න, රඳව ගන්න. වතුර රස විඳින්න, වතුර රහ කරලා බොන්න. ඔබට පිළිතුරු ලැබෙනවාමයි. ඔබට පිළිතුර ලැබෙනවාමයි. අමතක වෙච්ච පිළිතුර. ඊළඟ කරුණ තමයි ඔබට ඕනම වෙලාවක විභාගයකදී ලකුණු හම්බෙන්නේ, ලකුණු මෙච්චර කාලයක් ලකුණු ලැබිලා තියෙන්නේ උපරිමව වැඩ කරපු අයට නෙමෙයි. මං හිතන්නේ ගුරු මණ්ඩලය සාක්ෂි දරාවි. පන්තියේ හොඳටම ඉන්න දරුවා, පන්තියේ උපරිම ගන්න ළමයා දරුවා සමහර විට විභාගයේදී ලකුණු අඩු කරගෙන තියෙනවා. හැබැයි පන්තියේ බොහොම නිදහස් මනසින් හිටපු දරුවා විභාග වෙලේ ලකුණු අරගෙන තියෙනවා. පාස් වෙන්නේ නැති කට්ටිය පාස් වෙලා තියෙනවා. පාස් වෙයිම කියලා හිතාගෙන හිටපු කට්ටිය අසමත් වෙලා තියෙනවා. ඇයි ඒ? අපි කොයිතරම් පාඩම් කරත්, කොයිතරම් පෙර සූදානම තිබුණත් වඩා වැදගත් වෙනවා විභාගයේ තියෙන කාලය තුල ඔබ කොහොමද මනස තියාගෙන පිළිතුරු සපයන්නේ කියලා. පුතා මේ වැඩසටහන රූපවාහිනියෙන් බලන දරුවෝ තව දවස් කීපයකින් විභාගෙ තියෙනවා. මේ දරුවන්ට අද මෙතන සජීවීව ඉන්න දරුවන්ට තව හරියටම අද ඉඳලා දවස් 13යි කියන්නේ දවස් 12යි ඔබට වැඩ කරන්න තියෙන්නේ. 13 වෙනි දිනේ ඔබ විභාගෙ ලියනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔබ පිළිතුරු ලියනවා. එහෙමනම් මේ අන්තිම දවස් කීපය විශේෂයෙන්ම උදේ 8:00 සිට 11:00 දක්වා, හවස 1 සිට 4 දක්වා. ඒ කියන්නේ ඔබේ කාලසටහනේ ඔබට ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන කාලේ. මෙන්න මේ කාලේ මේ දවස්වලත් වෙන කාර්යයක යෙදෙන්නේ නැතුව, දැන් පුංචි උදාහරණයක් විදිහට කෑම කන එක ඊට කලින් කරන්න.
ජීවිතයේ මේ ශරීරයේ තියෙන රිද්මය හදාගන්න මේ විභාග කාලසටහනට අනුව මේ කාලේ. බ්‍රේක් එක ඒ කියන්නේ 11:00 පස්සේ තමයි ඔබ බාත්රූම් එක වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන්නේ. හැබැයි ඒක ආපහු එකට කලින් කරලා ඉවර කරනවා. ආපහු 4න් පස්සේ තමයි එකට යන්නේ. දැන් මේ 8:00 11:00 නාන්න එපා සෙල්ලම් කරන්න එපා මේ දවස්වල ඒ කාලේ පුළුවන් තරම් පේපර්ස් කරන්න පහුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න. ඒ වගේම ඔබේ මතකයේ හුඟක් වැඩි කරන්න පුළුවන්ම දේ තමයි රෑ නිින්දට කලින් අන්තිම පැය දෙක ඔබ ගෙවන ආකාරය. මේ දවස්වල විභාගයට කලින් විශේෂයෙන්ම රාත්‍රී කෑම රාත්‍රී ආහාරය පුළුවන් තරම් මාංශ වලින් තොර ඒ කියන්නේ දිරවන්න අසීරු කෑම නැතුව කෘතිම ආහාර ගන්න නැතුව දිරවන්න අසීරු කෑමක් නැතුව පහසු කෑමක් රැට කන්න. ඒක රෑ නිින්දට පැය දෙකකට කලින් ගන්න. ඒ අන්තිම පැය දෙක ඔබ පුළුවන් බලන්න විනාඩි 3ක් ඉසල දිනෙස්ස කිව්වා නටන්න ඕන නම් චුට්ටක් නටන්න වයලින් එක ප්ලේ කරන්න මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න. එහෙම නැත්නම් ඔබට කරන්න පුළුවන් දෙයක් බල්ලා පූසත් එක්ක පොඩ්ඩක් නටන එක, අම්මව ගිහිල්ලා ඉඹින එක, අම්මට චුට්ටක් ආදරය දෙන එක. මේ දේවල් කරලා ඔබ ස්ටිමුලේට් වෙනවා කියලා කියන්නේ මොළයේ තියෙන උද්දීපනයක් ඇති කරගන්නවා. ඊට පස්සේ විනාඩි 22ක් වැඩ කරනවා. ආයෙත් විනාඩි 3ක් ආයෙත් උද්දීපනය කරගන්න ඔළුව. සතුට හිතර දෙයක් කරලා. ඒකට විහිළු වීඩියෝ එකක් බලන එකත් කමන්නේ. හැබැයි විනාඩි 3යි. ආයෙ විනාඩි 22ක් ඔබ වැඩ කරනවා. ඊට පස්සේ විනාඩි 10ක් අර විනාඩි 44 කරපු දේවල් නැවත පුනරීක්ෂණය කරනවා. හැබැයි නින්දට කලින් අන්තිම පැයේ මෙන්න මේ දේ කරන්න. මේ අන්තිම දවස් 12යි. නින්දට කලින් අන්තිම පැයේ දවස තුල කරපු පාඩම් කරපු දේවල් සාරාංශය නැවත බලන්න. මීට දින 6කට කලින් පාඩම් කරපු දේ මොනවාද කියලා බලන්න. ඒක නැවත මතක් කරන්න. මාසයකට කලින් කරපු දේ මතක් කරන්න. ඔබට මේ අන්තිම දවස්වල රිවිෂන් එක කරන විදිය මතක තියාගන්න. පැයක් තුල රෑ නින්දට කලින් සතියක් තුල එවිට විභාගෙදී මතක තියෙනවාමයි. හරි. ඊටාත්ම පැහැදිලි සනත් සර් කියපු දේ අපි මෙතන ඉන්න දරුවන්ට වගේම අපේ ගෙදර ඉන්න දුවල පුතාලට අපි යෝජනා කරන්නේ මේවා ලියා ගන්න. සාමාන්‍ය පෙළ දැන් මේක එක විභාගයක් නේ අපි ස්වාමීන් වහන්සේ මතක් කරානේ තව කොච්චර අභියෝග තියෙනවද තව කොච්චර මේ වගේ කඩේම් තියෙනවද ඒ ඕන තරකදී අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් මම විශ්වාස කරන්නේ නේද සනත් සර් සාමාන්‍ය පෙළ විතරක් නෙවෙයි නිසා සටහන් කරගන්න ජීවිතේ කොයිම හෝ තැනකදී ඔයගලන්ට වටීවි මේ කියන දේවල් මොකද සනත් සර්ලා මේ කියන්නේ විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව මේ කාරණා පාවිච්චි කරලා ගොඩ ගියපු දරුවෝ ගැන සර්ලාට අත්දැකීම් තියෙන නිසා මුතුගල සර් දැන් මේ උසස් පෙළ ගත්තොත් එහෙම උසස් පෙළ සර්ම කිව්වනේ විෂයන් 3 වුණාට O level වගේ නෙවෙයි A level පරාසය ටිකක් වැඩි කියලා. දැන් උසස් පෙළ දරුවෙක්ගෙන් අපි විභාගයට කලින් දවසේ ඇහුවොත් එහෙම කොච්චර වට මිස් වෙලා තියෙනවද සිලබස් එකේ? එයාට කියන්න දේවල් ඕන තරම් තියෙනවා. මොකද ඒ වැඩ කරපු විදිහත් එක්ක දැන් සාමාන්‍ය පෙළ දරුවෙක්ගෙන් ඇහුවොත් ඊට වඩා අඩුයි වෙන්න පුළුවන්. නමුත් අපි ඕන කෙනෙක්ට අපේ මට්ටම එක්ක හිතන දෙයක් නේ අපිට ළඟ තියෙන දෙයට වඩා නැති දේ ගැන අපි කල්පනා කරන්නේ. අපිට මිස් වෙලා තියෙන කොටස සිලබස් එකේ කොච්චර අපි පාඩම් කරලා තියෙන දේ ගැන හිතලා සතුටු වෙන්න හැදුවත් හිතනවාමයි මේ ටිකෙන් ප්‍රශ්නයක් ආවොත් එහෙනම් මොකද කරන්නේ? දැන් කාලෙකුත් නැහැ මේ ටික ගොඩ දාගන්න. මේ ගැන මානසික පීඩාවෙන් ඉන්න දරුවෝ මේ මොහොතේත් අපිව බලලා සමහරවිට මෙතන ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ මිස්සුන ටිකට මොකද කරන්නේ මුතුගල සර් ඕන් තරම් දරුවන්ට මේ වෙනුවෙන් කරන් දේවල් කියලා තියලා ඇති. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පුතේ මෙහෙමයි. දැන් විභාගයට අපි තියෙන දවස් ගාන ඉස්සලා බලන්න ඕන. අපිට මේ ලෝකේ සමහර දේවල් තියෙනවා කරන්න පුළුවන්, සමහර දේවල් තියෙනවා කරන්න බෑ. මං එහෙම කරන්න බැරි දෙයක් කියන්නද? කරන්න බැරි දෙයක් තමයි අපි ආදරය කරන අය මේ ලෝකේ හැරදා යන එක නවත්තන්න බෑ. යනවාම තමයි. අසනීප වෙන එක නවත්තන්න බෑ. ඒවා මේ ලෝකේ නොවිසඳන ප්‍රශ්න.
පෝලිං ගහලා විසඳුම් හෙව්වත් විසඳුම් නැති ගැටලු. ඒ වගේ එක ගැටලුවක් කියන්නම්. මේ හොඳම දේ තමයි මේ ගැටලුව විදිහට තේරුම් ගන්න ඉස්සල්ලා. ඒ ගැටලුව තමයි මෙන්න මේක. අපි හිතමු දැන් යම් දරුවෙක් ඉන්නවා විභාගයට තව දවස් මේ දැන් මේ 10ක් 13ක් වගේ තියෙන්නේ. මේ දවස්වල මට කියන්නකෝ මෙහෙම දැන් යම් දරුවෙකුට මේ රුධිර සංසරණ පද්ධතිය කියන මුළු පද්ධතියම බැරි ළමයෙක් ඉන්නවනම් මුළු පද්ධතියම බෑ දැන් ළමයා මෙලෝඩියක් දන්නේ නැහැ කියලා අපි හිතමු. හැබැයි එහෙම ළමයි මම මේ කිව්වට ප්‍රායෝගිකව නෑ. ඔයාලා මොනවා හරි චූටි දේවල් කොහෙන් හරි දන්නවා. අපි උපකල්පනය කරමු කවුරු හරි දරුවෙක් මුළු පද්ධතියම දන්නේ නැත්නම් ඒ දරුවා මේ ටිකේ කරන්න ඕනේ මුළු පද්ධතියම ඉගෙන ගන්න හදන එක නෙවෙයි. දැන් අර අපෙන් අහුවනේ මේ නිවේදක මහත්මයා මේ මිස් වෙච්ච ටික මම මේ කියන්නේ මිස් වෙච්ච ටික. ඒ පද්ධතියෙන් වැඩිම ප්‍රශ්න ඇවිල්ලා තියෙන මාතෘකා ටිකක් ඇති. දැන් උදාහරණයක් රුධිර සංසරණ පද්ධතිය ගත්තාම ලොකු ඒරියා එකක් මේක අපේ දෙමු හෘදය නිතර අහන එකක්. ඔන්න පැයක විතර මහන්සියකින් හෘදය කොටස ඉවර කරගත්තා හැකි. ඒ නිසා දරුවෝ මොකද කරන්න ඕන? ඔයාලා දන්නේ නැති මේ වෙනකොට මිස් වෙලා තියෙන කරුණු ඉස්සෙල්ලා පෙළ ගස්ස ගන්න. දැන් අද ගෙදර ගිහින් කොච්චර මහන්සි වුණත් කමක් නැහැ ඉස්සෙල්ලා කල්පනා කර මට මම මේ කොටස් දන්නේ මට මේ කොටස අමතකයි එක්ක මම මේ කොටසට පන්ති ගිහින්නේ මොනවා හරි ඔයාලට ඒක මතක් වෙනකොට පොඩි හිස්තැනක් වගේ ඇඳිනවනේ. අන්නේ මාතෘකා ටික ලියලා බලන්න. එතකොට ඔයාලට එනවා ඔයාලා දන්නේවා සහ නොදන්නේවා කියලා නිකන් වගුවක් වගේ දැන් ඔන්න. ඒ නොදන්නේවා මෙතනදී තමයි ඔයාලට ඔයාලගේ ගුරුවරගෙන් උදව්වක් ගන්න වෙන්නේ. උදව්ව තමයි ඔයාලා අහන්න ඕනේ ගුරුවරයෙක්ගෙන් මුණ ගැහිලා හරි ටෙලිෆෝන් කෝල් එකක් හරි දීලා අනේ සර් මට එක්ක මැඩම් මට උදව්වක් කරන්න මට මේ ශ්වසන පද්ධතිය බෑ එක්ක රුධිර සංසරණ පද්ධතිය බෑ සර්ට මතකද කලින් අවුරුදු වල මොනතරම් මේ වගේ ප්‍රශ්නාවද මොනවද වැඩිපුරම අහුවේ කියලා. අන්නේ වැඩිපුරම අහපු ටික තමයි අපි මේ දවස් 10 13 බලා ගන්න ඕන. දැන් මේ දරුවන්ට මට මාස 3කට කලින් හම්බුණා නම් සමහරට මේ අවවාදේ චුට්ටක් වෙනස් වෙනවා. තව දෙයක් අපිට කියන්න ඉඩ තිබ්බා. හැබැයි මේ ටිකේ ඔය දරුවෝ මිස් වුණ කොටස් ටික රීෆිල් කරගන්න ඕන ඔය ක්‍රමයටයි. සබ්බ සකලමනාව ඉගෙන ගන්න හදන්න එපා. එහෙම ඉගෙන ගන්න මේ කාලේ ප්‍රමාණවත් නැහැ. ඒ අතර ඔයාලා අර කොටස් ටික ඉගෙන ගන්න අතර ඔයාලා ඉගෙනගෙන තියෙන ටික අමතක නොවෙන්න වග බලා ගන්න ඕන. ඒක කොහොමද කරන්නේ? ඒකේ තේරුම මම කියන්නේ මේකයි. ඔයාලා කලින් මතක තියාගෙන හිටපු ටික පරිස්සම් කරගන්න ක්‍රමේ. මම ඔය දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන උත්තර දෙනවද ළමයි? මේ ලෝකේ මිනිස්සු දෙකොට්ටාසියයිද ඉන්නේ? උස අය සහ මිටි අයද නැත්නම් උසම සහ මිටිම කෙනා අතර පරාසයක් තියනවද? මොකද ඔයාලා හිතන්නේ? උස අය සහ මිටි අය කියලා දෙකොට්ටාසයක් දෙන්නේ නැත්නම් උසම අය සහ මිටි අය අතර පරාසයක් තියනවද? පරාසයක් තියෙනවනේ. ඊළඟට මෙහෙම මම කියන්නම් කළු සහ සුදු අය කියලා දෙකොට්ටාසයක් දෙන්නේ නැත්නම් කළුම සහ සුදුම අය අතර පරාසයක් තියනවද? පරාසයක් තියෙනවා. කළු සහ සුදු කියලා දෙකොට්ටාසයක් නම් ඉන්නේ. දැන් මේ හෝල් එක බලපුවහම අපිට දාන ලෑල්ල වගේ පේන්න ඕන. ඒ වගේ තමයි ළමයි බුද්ධිය. පරාසයක් තියෙන්නේ. මෝඩයෝ සහ බුද්ධිමත්ම කියලා දෙකොට්ටාසයක් නෙමෙයි ඉන්නේ. වැඩ බැරිම සහ බුද්ධිමත්ම අය අතර පරාසයක් තියෙනවා. මේක ස්වාමීන් වහන්සේ මට අවසර දෙන්න. මේක මේ නවීන විද්‍යාවෙන් කියන්නේ බහුජාන ආවේනිය කියලා. ජාන ගොඩාක් දායක වෙලා තමයි එනවා කියලා ඉතින් විද්‍යාඥයෝ මේක කියන්නේ. මේක ජීව විද්‍යාවට ඉගෙන ගන්න හරි ලස්සන සංසිද්ධියක්. එතකොට මේ බහුජාන ආවේනීය ප්‍රයෝජනට ගන්න වෙන තැනක් තමයි එක්සෑම් එක කියන්නේ. එක්සෑම් එකේ ලකුණු වෙන්නේ ඒ කෙනාගේ බුද්ධි මට්ටමේ සහ චින්තන හැකියාව, ධාරණ ශක්තිය, මතක ශක්තියට ඒ අණුව. ඒකයි ඒකට ලකුණු රේන්ජ් එකක් තියෙන්නේ 100 ඉඳන් 0. එතකොට මට කියන්න ඔය දරුවෝ මෙන්න මේකට උත්තරේ දැන් මේ අපි ඉන්නේ සේරුවිල මංගල රජමහා විහාරේ ඉන්නේ මංගල මහා විහාරේ ඉන්නේ. මට කියන්න මේ ලෝකේ සියලු දේම නිට්ටයයි හැමදාම තියෙනවද වෙනස් වෙලා අනිත්‍ය වෙලා යනවද? එහෙනම් පුතේ මතකයත් එහෙම තමයි. මතකයත් අනිත්‍යයි. මතකයත් වෙනස් වෙලා යනවා.
අනිත්‍ය දේ අපිට සදාකාලික තියාගන්න බෑ. හැබැයි චූටි කාලයක් කොහොම හරි බෙහෙත් එහෙම ගහලා තියාගෙන ඉන්න පුළුවන්. දැන් ඔය අපේ ශරීරයත් ඒ වගේ අනිත්‍ය වෙලා යනවා. ඉතින් ඔය පැන්ඩෝල් පෙත්තක් බීලා, ඔය මොන හරි දුම් ටිකක් අල්ලලා, තව මොන හරි බේත් ටිකක් බීලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ටික කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලගේ ඔළුවෙන් ගිලිහිලා යන කරුණු ආයෙම බැලීම තමයි ඒ අනිත්‍ය වෙන මතකයට දෙන්න පුළුවන් බෙහෙත. හොඳට මතක තියාගන්න ළමයි, පොල් කට්ටක් අරගෙන එක වතාවක් ඔළුවට වතුර දැම්මහම ඒ සම්පූර්ණයෙන් නෑමක්ද නැත්තම් නාන්න නම් තව වතුර දාන්න ඕනද? සම්පූර්ණ තෙමෙන්න නම් ආයෙම දාන්න ඕන. ඒ වගේ තමයි ඔය දරුවෝ අපි හිතමු හෘදය පාඩම එක වතාවක් බලනවා. තේරුණා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒ සම්පූර්ණයෙන් තේරිලාද? නෑ. ආයෙම බලන්න ඕන. එහෙනම් අපේ නිවේදක මහත්මයා අහපු ගැටලුවට උත්තරේ තමයි ඔන්න ඔය කරුණු දෙකේ එකතුව. මොකද්ද? මිස්සුන කොටස් සම්පූර්ණ කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න පුළුවන් කොහොමද? ඒ කොටස් වල පෙළගස්සලා ඒ වගේ වැඩිපුරම ප්‍රශ්න අහපු මාතෘකා ටික විශේෂ කරලා පාඩම් කරන්න. එහෙම පාඩම් කරද්දී ඒ මතකයේ ගිලිහෙයි වගේ බය නම්, එක්ක කලින් පාඩම් කරපුවා ගිලිහෙයි වගේ බය නම් මොකද කරන්න ඕන? නැවත එකම දේ බලන්න ඕන. එකම දේ බලන්න ඕන. මම කරපු දේ කියලා ඊළඟ අවස්ථාව දෙනවා නිවේදක මහත්මයාට. මම කළේ ඕකට ස්වාමීන් වහන්සේ අපි කළේ මේ ඔය කටු සටහන් කොළ වෙනම ගෙන්න ගත්තා. ගෙන්නගෙන දැන් මේ සනත් සර් දැන් අපි හිතමු මිනිස් ඇස පාඩම් කරලා දැන් ඔන්න ඕකේ රූප සටහනේම අඳින්න ඕන. එකපාරක් ඇන්දට මට මාව ෂුවර් නෑ. ඔය දරුවෝගේ හිත විශ්වාස කරන්න එපා. අපිට අපේ හිත යාළුවා වගේ පෙවුනට ඔක ෂුවර් නෑ. ඔක සමහරට හරි කපටි නරියෙක් වගේ. දැන් ඇති ඔයාට මතකයි ඔන්න ඔය ගිහලා තේ එකක් එහෙම බිලෙන්ඩ කියලා හිත කියයි. මිනිස් ඇස ඇඳලා ඊට පස්සේ වෙන ඔයාලගේ ආයේ ළඟ තියෙන පොතක් ඒ රූපෙ උඩින් තියන්න. තිබ්බහම මේක සම්පූර්ණයෙන් වැහෙනවා. ආයේ ඊට පහලින් ඒ ඇහැ ආයෙම අඳින්න. එතකොට ඔය දරුවෝ මේ රූප සටහන් අඳින්නේ කලින් එක බලලාද? නෑ. ඔයාලා ඔන්න බලන්නකෝ සමහර අපේ වීඩියෝ ඇතිනේ ඔය අන්තර්ජාලය හුමාරු වෙනකොට අපි රූප සටහන් අඳිනකොට පොත් වලින් බලන්නේ. ඇයි? ඇඳලා හුරුයි. ඒ නිසා ඔයාලත් යන්නේ වැඩේ කරන්න නැවත එක දෙයක් සේවනය කරනකොට ඒක හිතේ පිහිටන්න ගන්නවා බොහෝ කාලයක සටහන් වෙන මතකයක් විදියට. ඔන්න ඔය ක්‍රම දෙක පාවිච්චි කළ හැකි මේ දරුවන්ට අර මිස් වෙන කොටස් ටික නැවත හදාගන්නත් මතකය ඒ විදිහට ටික කාලයක් අල්ලගෙන තියාගන්නත්. හරි, මම හිතන්නේ පැහැදිලි ඇති. මුතුකලස අවශ්‍ය විදිහට අපේ දරුවන් ප්‍රායෝගික කරන්න පුළුවන් විදිහට මේ කාරණා පැහැදිලි කර දුන්නා. අද ශ්‍රද්ධා තක්සලාව මේ විදිහට අපේ සියලු වෙන දරුවොත් එක්ක අරගෙන ඉන්න අපේ අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. අඛණ්ඩව වසර 20ක් දිස්ත්‍රික් ප්‍රථමයන් බිහි කළ ප්‍රවීණ භෞතික විද්‍යා හා රසායන විද්‍යා දේශක චාමින්ද දිනෝෂ් 2024 උසස් පෙළ නව පන්ති ආරම්භ වෙනවා ජූනි 7 අඟහරුවාදා පෙරවරු 9ට DST අධ්‍යාපන ආයතනයේ පලාරුව මොනරාගල. ඒ වගේම මතක් කරන්න ඕන නින්දන වෙන බයෝ පන්තිය අපේ දරුවන්ට ජීවකයන් වෙන මඟ පෙන්වන අපේ දිනේෂ් මුතුකලස සාරවත් ලෙස ජීව විද්‍යාව ඉගෙන ගන්න ජීවිත සුරකින්න ජීවකයන් වන්න නින්දන වෙන බයෝ පන්තියත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. 0.7.244.33.22 අංකයෙන් වැඩි දුර තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම බලයේ ජවයේ ශක්තිය ගෙනන නෙස්ටමෝල්ට් අපි මේ වෙලාව මතක් කරනවා. මේ වගේ සත්කාරයන් එක නිරන්තරයෙන් නෙස්ටමෝල්ට් අපිත් එක්ක රැඳෙනවා. ඉතින් අපේ දරුවන්ට මෙතනින් දරුවන්ට පුළුවන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේක මේ අමතර දෙයක් අපිට පොඩි වෙලාවක් අරගෙන ඕන සනත්සර්ගෙන් සහ මුතුකලස්සර්ගෙන් ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහුවොත් හොඳයි කියලා හිතෙන. පුංචි දැන් අපි කොලෙහෙම දීලා තියෙනවානේ පුංචි චිට් එක සටහන් කරලා ඉස්සරහට එවන්න. අපි කණ්ඩායම මම හිතන උදව් කරයි. ප්‍රශ්න ටික වේදිකාවට එන්න අපි පුළුවන් විදිහට වෙලාව තියෙන විදිහට ඒ ප්‍රශ්නත් සාකච්ඡා කරන්න සූදානම්. සනත්සර් දැන් ගෙවුණු අවුරුද්ද දෙක ගත්තොත් එහෙම මේ රටේ තිබ්බ ප්‍රශ්නත් එක්ක ඔන්ලයින් අධ්‍යාපනය වැඩිපුර කෙරුණේ අපේ මුතුකලස තිස්සල දේශනෙත් මේ ගැන ටිකක් වැඩිපුර සඳහන් කරා. ඔන්ලයින් අධ්‍යාපනය නිසා දැන් මේ පැතිවල සමහර දරුවන්ට විවිධ හේතු නිසා මේ
දරුවෝ පව් වසර නැහැ කියනව නෙවෙයි. දරුවෝ කොහොම හරි දේවල් කරගෙන ඇත්තේ. නමුත් සමහර හේතු නිසා සමහර කාරණා මගහැරලා තියෙන්න පුළුවන්. දැන් සමහර දරුවන්ට ටියුෂන් වලට යන්න පුළුවන් වෙලා තියෙන්න පුළුවන්. සමහර දරුවන්ට තාක්ෂණයේ ප්‍රශ්න ඉස්සේවා මගහැරලා තියෙන්න පුළුවන්. ඉස්කෝල වල සමහර ගුරුවරුන්ට උගන්වන්න පුළුවන් වෙලා තියෙන්න පුළුවන්. සමහර ගුරුවරුන්ට බැරි වෙලා තියෙන්න පුළුවන්. ඔන්න පුංචි දෙකඩියාවක් අපේ දරුවන්ට ඇති වෙන අපේ දරුවෝ පුංචි හිතනේ ඉතින් අනේ මට කරගන්න බැරි වුණා. මොකුත් කරගෙන නැහැ සමහරවිට අනික් යාළුවොත් එක්ක යාළුවෝ කියන දේවල් එක්ක අපේ සමහර දරුවෝ අසරණ වෙලා ඇති මේ වෙලාවේ මොකක්ද මං කරන්නේ ඔන්ලයින් හරහාත් ඉගෙන ගන්න බැරි වුණා ගොඩක් දේවල් මටත් මගහැරලා කියලා අපි මොන වගේ උපදේශයක්ද මේ සනත්ස මේ වෙලාවේ අපේ දොළ පුතාලා දෙන්න පුළුවන් අද සමහරලාට පළවෙනි වතාවට මාව හම්බෙන දරුවෙකුට මා මේ කියන දේවල් මිත්‍යාවක් ඕක කොහොමත්ම වෙන්න බෑ කියලා හිතෙන්න පුළුවන් හැබැයි මා කියන දේ පිළිබඳව මම තහවුරු කරන නිසා සහ මට ඒක ඕනම දවසක ඕනම තැනක ඔප්පු කරන්න පුළුවන් නිසා මම මේක දැනටත් ඔප්පු කරලා තියෙන කෙනෙක් නිසා මම මෙන්න මේ කරුණ සඳහන් කරන්නම් මේ කරුණ විද්‍යාත්මක කරුණ විශ්වාස කරන අයට විතරක්. හාමුදුරනේ මට සමහරවිට ඇත්තටම මට පුදුම හිතුණා තාමත් මට උත්තරයක් නැහැ. ග්‍රීසියේ හිටපු ප්ලේටෝ ඒ කියන්නේ පුනරුත්පත්ති විශ්වාස කරන්නේ නැති ප්ලේටෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා මොලේ කියලා කියන්නේ අපි සංසාරයේ පුරා ඉගෙන ගත්ත දේ තැම්පත් කරලා තියෙන ගබඩාව කියලා. ඒ කියන්නේ ප්ලේටෝත් විශ්වාස කරන සංසාරය කියන දේ. පුතාගේ ඔළුව පිළිබඳව මුතුගලස ජීව විද්‍යාව පිළිබඳව ලංකාවේ ඉන්න ප්‍රවීණ ආචාර්යවරයා එතුමා කියාවි පුතාගේ අම්මගේ පරම්පරාව තාත්තගේ පරම්පරාව ඉගෙනගෙන තියෙන සියලු දේ පුතාගේ DNA වල තැම්පත් වෙලා තියෙනවා. අපි මේ ඉන්ද්‍රියන්ගෙන් විතරක් ඒ කියන්නේ පුතා ටීචර්ගෙන් එහෙම නැත්නම් ඔන්ලයින් එහෙම නැත්නම් YouTube එකෙන් ඉගෙන ගත්ත කරුණු විතරක් නෙමෙයි විභාගෙදී උත්තර ලිවීමට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට පේපර් එකේනකොට ඔයා අහලා නැහැ මේ ප්‍රශ්නේ ඔයා ඉගෙනගලත් නැහැ. හැබැයි විශ්වාස කරන්න ඔබේ මොලේ තියෙන අනන්තවත් හැකියාව ගැන. අනන්තවත් හැකියාව ගැන. ඔබේ මොළය මේ ඉන්ද්‍රියන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේට වඩා එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ඔබේ දකුණු මොළේ මේ ඉස්සරහා මේ නළල ගාව තියෙන කොටසට අපි කියනවා මේකට කියනවා ප්‍රීෆ්‍රොන්ටල් ලොබ් කියලා. මේ කියන්නේ పూర్ව කණ්ඩිකාව මොනවාද ලලට කණ්ඩිකාව. මේ කණ්ඩිකාවට පුළුවන් පුතේ ඉවෙන් දේවල් උත්තර හොයාගන්න. ඒ හින්දා කවදාක්වත් ඔබ ඔබේ මොලේ තියෙන හැකියාව සැක කරලා අනේ මට අමාරුයි මේක කරන්න බෑ දැන් ඉවරයි කියලා හිතන්න එපා. තව පුංචි උදාහරණයක් කියන්නම්. දැන් පුතා පළවෙනි දවසේ ආගම ප්‍රශ්න පත්‍රයේ බලනකොට පළවෙනි ප්‍රශ්නේම ඔබට ලියන්න වෙලා තියෙනවා ඊ타ත්ම අමාරු ප්‍රශ්නයක්. ඔබට මේක උත්තරේ දන්නෙත් නෑ ඔබ අහලත් නෑ ඉගෙනගලත් නෑ. ඒ ප්‍රශ්නේ අමාරුයි. එතකොට ලංකාවේ ඉන්න දරුවෝ වැඩිම දෙනෙක් මොකද්ද කරන්නේ? අර ප්‍රශ්නේම එල්ලිලා ඉන්නවා. ඒකෙත් එක්ක සිතේ තියෙන ශක්තිය නැති කරගන්නවා. ඔබට අමාරු ප්‍රශ්නයක් ආවොත් බය නැතුව ඒක බාර දෙන්න ඔබේ සිතට මට මේකට උත්තරේ හොයලා දෙන්න කියලා ඔබ ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙන්න. ඊළඟ ප්‍රශ්නේ ලියන්න පටන් ගන්න. ඊළඟ ප්‍රශ්නේ ලියන්න ඉන්න පිරිස හුඟක් අඩුයි. හුඟක් වෙලාවට දරුවෙකුට ලකුණු අඩු වෙන්නේ අමාරු ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ එල්ලිලා ඉන්න හින්දා. මතක තියාගන්න පේපර් සමහර අවුරුදුවල පේපර් සමාරු වෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි පේපර් සමාරු නාම ඔක ප්‍රමිත වක්‍රයකින් තමයි A එක කීයෙන්ද B එක කීයෙන්ද C එක කීයෙන්ද ෆේල් වෙන්න ලකුණු කීය ගත්තද කියලා තීරණය වෙන්නේ. ඒ හින්දා පේපර් එක අමාරු නම් සැබවින්ම මොළය පාවිච්චි කරන දරුවෙකුට ඉතාමත්ම හොඳ පේපර් එක අමාරු වෙනවා නම්. එතකොට අමාරුම ප්‍රශ්න පත්‍රයකටත් උත්තර ලියන්න නම් අවශ්‍ය කරන දේ තමයි ඉන්ටෙලිජන්ට් කෝෂන් කියලා කියනවා. ඒ කියන්නේ ඔබේ බුද්ධි මට්ටම. IQ බුද්ධි මට්ටම. දැන් ස්වාමීන් වහන්සේ අර දේශනා කරා ඒ වගේම අපේ මුතුගල සර්ත් කිව්වා සමහර කාලවල වලට මතකයි සමහර කාලවල වලට අමතක වෙනවා කියලා. ඒ වගේම තමයි පුතේ
සමහර දවස්වලට හොඳට ප්‍රශ්න විසඳන්න පුළුවන් මොලේ තියෙනවා. සමහර දවස්වලට මොලේ ඒ හැකියාව නැහැ. යුරෝපයේ රටවල් වල එක දවසක් රෑ මහ රෑ ඔර්ලෝසුවේ වෙලාව වෙනස් කරනවා. ඔර්ලෝසුවේ වෙලාව වෙනස් කරන පැයක් අඩු කරනවා. එතකොට ඒගොල්ලෝ උදේ එලාම් එක තියලා නිදාගත්තම ඒ නැගිටින්න ඕනි පැයක් කලින්. එක පැයක් නිදි මරලා එක පැයක් නිදි මරපු දවසට පහුවදාට යුරෝපයේ රටවල් වල සමස්තයක් විදියට රියානතුරු 8%කින් වැඩි වෙලා තියෙනවා. 8%කින් රියානතුරු වැඩි වුණා කියන්නේ මොකක් හින්දාද? එදා ගන්න තීරණේ හොඳම තීරණේ නෙමෙයි. දැන් චූටි උදාහරණයක් හිතන්න මෙන්න මේ දේ ගැන. ඉස්සලා දිනේශ් බොහොම ලස්සන උදාහරණයක් කිව්වා රීදුරු මහතුරුන්ගේ මොලේ පිළිබඳව. ඔබ හිතන්න ඔබට ඉස්සරහින් බස් එකක් යනවා. ඔබ පිටිපස්සේ කාර් එකක් පදවගෙන යනවා. ඔබ මේ කාර් එක බස් එක ඕවර්ටේක් කරන්න කියලා ඉස්සරහට ගන්නවා. ගන්නකොටම එනවා ඉස්සරහින් බස් එකක් එනවා පේනවා. අනිත් පැත්තට බස් එකක් එනවා. ඒ මොහොතේ මොනවාද හිතන්න ඕනේ දේවල්? ඔබේ ඉස්සරහා බස් එකේ වේගය කොච්චරද? අර ඉස්සරහින් එන බස් එක කොච්චර වේගෙන් එනවද? ඒ බස් එක ඔබ ඉන්න තැනට එන්න තව කොච්චර වෙලා යයිද? තප්පර කීයක් යයිද? ඔබේ වාහනේ දිග කොච්චරද? අර බස් එකේ දිග කොච්චරද? මේක කම්පියුටරයකට මේක හදන්න දුන්නත් මේක තප්පරයක්වත් යනවා මේ කම්පියුටරයට හදන්න. හැබැයි අර රියදුරා තප්පරයක් ගත්තොත් ඒකට ඔහු අනතුරට ලක් වෙනවා. ඔහු එසැනින් තප්පරයකින් fraction of second තප්පරයකින් කොටසක් තුල ඕවර්ටේක් කරනවද නැද්ද කියන තීරණය අරගෙන එයා අවශ්‍ය දේ කරනවා. ඒතර මොලේ කියලා කියන්නේ අන්න එච්චරට හපංකමක් තියෙන එච්චරට දෙයක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔබ කොයිම වෙලාවකවත් කලබල වෙන්න එපා. අමාරු ප්‍රශ්නයක් ආවොත් හොඳයි කියලා හිතන්න. ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙන්න. ඊට පස්සේ අමාරු ප්‍රශ්න ටික ආපහු අරගෙන බලන්න. අනිත් එක විභාගයේදී එක ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණා කියන්නේ ඔබට ඒ සාමර්ථ්‍යයක් ගන්න බැරි වුණා කියන එක නෙමෙයි. ඒක සමහරවිට හැමෝටම වරදින්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ ඔබට කළ හැකි. ඔබට මම කියනවා ඔබට A එකක් ගැනීම B එකක් ගැනීම ටාගට් කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ලැබෙයිද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒක ඔබ ලබා ගන්න දෙයක් නෙමෙයි ඔබට ලැබෙන දෙයක්. හැබැයි ඔබට පුළුවන් එක ඉලක්කයක් කරන්න. ඕනම ප්‍රශ්නයක් ආවත් ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තරම් මම ශක්තිමත්. මට හොඳම පිළිතුරු එනවා කියන විශ්වාසයෙන් යන්න. ඔබේ මොලේ තියෙන අනන්තවත් හැකියාවන් ඔබට අවශ්‍ය කරන නිවැරදිම පිළිතුර ඔබට ලබා දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ ආත්ම විශ්වාසය සහ ස්වයං යෝජනා. සංස පැහැදිලි කරා ඒ කාරණේ. මුතුගල සර් දැන් අපි මේම හිතමු ගොඩක් දරුවන්ට දැන් ඉලක්කයක් තියෙනවා. දැන් සාමාන්‍ය පෙළ විශේෂයෙන්ම මේ වෙද්දි හදාගෙන තියෙන්නේ මම උසස් පෙළට මම බයෝ කරන්නේ, මම මැත්ස් කරන්නේ, මම ආර්ට් කරන්නේ, මම කොමර්ස් කරන්නේ. දැන් ගොඩක් දරුවෝ හදාගෙන තියෙන ඉලක්කය. ඔන්න දැන් ඉතින් අපි හිතුව මැත්ස් හෝ සයන්ස් පේපර් එක ආවට පස්සේ මොකක් හෝ හේතුවකට අපේ දුවට පුතාට හරියට විභාගෙට ලියා ගන්න බැරි වුණා. හිතපු විදිහට කරගන්න බැරි වුණා. ඔන්න හිතනවා ඉවරයි මං මැත්ස් කරලත් ඉවරයි, බයෝ කරලත් ඉවරයි, ඔක්කොම හීන මග ඉවරයි. එතනින් පස්සේ තියෙන විෂයන් ටිකත් ඒ විදිහටම අපේ දරුවෝ අසාර්ථක කරන ගොඩක් දරුවෝ එහෙම කරනවා. එහෙම වෙලා තියෙන උදාහරණ අපිට හම්බෙලා තියෙනවා දරුවෝ. මේකට මොකද කරන්නේ සර්? කොහොමද මේ දැන් ඉලක්කය මොකක් හරි හේතුවක් නිසා සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. මේක විභාගයක්නේ. අපි කොහොමද ඔළුව හදාගෙන යන්න ඕන සර්? ඒ ප්‍රශ්නේ හරි වැදගත්. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ඔය සටන් කරන්නේ බයත් එක්ක. දැන් ඇත්තටම ඕකට බය අයින් කරගන්න උවමනා කොහොමද කියන පාර අපිට වඩා ලස්සනට ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙයි. මේ විභාගයේ මැදදී එන බය මේ මෑතක අපි තදට අත්විඳා මේ රවින්දු මේ උසස් පෙළ. ස්වාමීන් වහන්සේ මේ බයෝ පේපර් එක අමාරු වුණා. බයෝ පේපර් එක තමයි මුලින්ම තියෙන්නේ. එතකොට කෙමිස්ට්‍රි ලියන්නෙත් නෑ හරියට ළමයි, ෆිසික්ස් ලියන්නෙත් නෑ. අහගෙන ඉන්නකො පුතේ මේක වලට හරි වැදගත් වෙයි. මේක අහගෙන ඉන්න. එතකොට දැන්
මට පුද්ගලිකව මේ ළඟ මගේ ගෙදර ගෙවල් ළඟම හිටපු දරුවන්ගේ ගෙවල් වලට පවා යන්න වුණා ඒ දරුවන්ගේ හිත හදන්න. හැබැයි අපිට සතුටක් තියෙනවා සමහර හිත හදාගත්තු දරුවෝ ආපහු තමන්ගේ වීරියෙන් උටානේ වෙලා ආපහු ගිහිල්ලා ලියලා එහෙම ගිහපු මෙඩිසින් ගිහපු දරුවෝත් ඉඳියා. සමහර වෙලාවලට අපිට වීඩියෝ පවා දාන්න වෙලා තියෙනවා දරුවන්ගේ හිත හදන්න විභාගයේ අතරමැද. දැන් මෙන්න මේ අසරණ වීම වළක්වා ගන්න මම මට දෙන්න පුළුවන් අවවාදය දෙන්නම්. හැබැයි මම ඒ අවවාදයෙන් කොටසක් මීට කලින් ඔය දරුවන්ට කතා කරන්න මට ලැබිච්ච අවස්ථාවේදී දුන්නා. පුතේ යම් දෙයක් උපදින්නේ හේතුවක් ඇතිව. බයත් එහෙම තමයි. බය එන්නේ හේතුවකින්. හොඳයි මට කියන්න බුද්ධිමත් මිනිස්සු ඵලයද විනාශ කරන්න ඕන හේතුවද අයින් කරන්න ඕන. කියන්න බය නැතු. හේතු අයින් කරමුකෝ අපි බුද්ධිමත් මිනිස්සු විදියට ඈ. දැන් ඔන්න බය හිතන හේතු අයින් කරන්නයි මේ උපදෙස් දෙන්නේ. දැන් ඔන්න අපි හිතමු තුන්වෙනි දවස් විභාගෙට ගියපු පේපර් එක ටිකක් අමාරු වුණා. දැන් හරි ප්‍රශ්නේ මේ පේපර් එක අමාරු වුණ දරුවා දැන් මේක හිතමින් විඳවමින් ඉන්නවා ගෙදරට වෙලා. දැන් ඔයාලම කල්පනා කරලා බලන්න මේ බය ඉපදෙන්නේ කොහොමද කියලා. කොහොමද ඉපදෙන්නේ? පළවෙනිම විදියට ඉපදෙන්නේ ඔයාලා ගෙදර ඇවිල්ලා ඒ දවසේ ලියපු පේපර් එක ගැන හිතුවොත්. ඒ කියන්නේ ඒ දරුවට නෑ අතහැරීම. ඔයාලට තේරෙනවද මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් ප්‍රගුණ කරන දරුවට විභාගය කියන්නේ මහා කජ්ජක් නෙවෙයි. දැන් අපි කලින් කිව්වා අනිත්‍ය ගැන දන්න ළමයා දන්නවා මතකයත් අනිත්‍යයි කියලා. ඒ නිසා ඒ දරුවා ගෙදරට ඇවිල්ලා නැවත පාඩම් කරනවා. ඉතින් ඌ විභාගේ ගොඩ යන්නේ නැද්ද? ගොඩ යනවා. ඊළඟට දැන් මේ අතහැරීම කියන එක හුරු කරපු දරුවට පුළුවනි තමන් දවල් ලියලාපු පේපර් එක ඒ ලිව්වේ මොනවද බහුවර්ණ වල උත්තර මොනවද වැරදිලාද දන්නේ හරි ගිහින්ද දන්නේ කියලා ගෙදර ඇවිල්ලා නොබලා ඉන්න මේ විභාග ගොඩ ගියපු බොහෝ දරුවෝ කරපු දෙයක් මම මේ කියන්නේ. ඉතින් ඔය දරුවෝ මේක අහගන්න. ස්වාමීන් වහන්සේ අපිටත් හරි කරදරයි ඔය සමහර ලාවට බයෝ පේපර් එක ඉවරුනහම ගොඩ අයගෙන් කෝල් එනවා සමහරට මාධ්‍ය ආයතන වලින් පවා මොනවද මේ සැරේ බහුවර්ණ වල උත්තර කියලා. ඒ උත්තර ටික දුන්නාම හැමෝටම කලින් මේක ඡන්ද ප්‍රතිඵලය වගේ එළියට දැම්මම ඒක කෙනාට පොඩි ක්‍රෙඩිට් එකක් හම්බෙනවා. හැබැයි මම නම් විශ්වාස කරනවා දරුවෝ ගැන ආදරේ තියෙන ගුරුවරු නොකළ යුතු දේ තමයි විභාගයේ ලියපු දවසේම ඒකේ මේ උත්තර ටික එළියට දෙන එක. ඒක නොකළ යුතුයි. ඇයි මේ දරුවෝ ගෙවල් වල ඇවිල්ලා බලපු ගමන් අර පේපර් එකේ උත්තර ටික බලපු ගමන් ආප්පච්චි එකක් වැරදි. දැන් මේ කීයද වැරදි? එකයි. 5ක් වැරදි. එක්කෝ. වලට බහුවර්ණ 40 නේ තියෙන්නේ. අනේ 40න් 5ක් වැරදි. 5යි. ඉතින් ඒ වැරද ගැන හිත ලත වෙනවා. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. මිනිස්සු බලන්නේ හරි ගිය ප්‍රමාණය නෙමෙයි. වැරදි හොයන්නනේ බලන්නේ සසර පුරාවටම කරගෙන ආපු දේ. වැරදි ගන්න බලනවා. දැන් ඔයාලා බලන්නකෝ ගිහිල්ලා ඒ 8යි B1යි කියන්නකෝ ඔයාලගේ රිසල්ට් එක. ඒ 8යි ඒ 7යි B2යි කියන්නකෝ මිනිස්සු අහන්නේ B2 මොකද්ද? ඇයි? වරද හොයලා පුරුදුයි. දැන් ඔය දරුවෝ ඒ නිසා මේ වචනෙට කීකරු වෙලා හරි මේ ආදරණීය දරුවෝ කරන්න ඕන පළවෙනිම දේ තමයි ලියන පේපර් එකේ උත්තර නොබලා ඉන්න එක. පොරොන්දු වෙන්න එක. තමන්ගේ හිතට පොරොන්දු වෙන්න. අනේ මේ ගුරුවරු මේ බොහෝ දුර ඉඳන් ආවේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝ මහන්සිලා මේ උත්සාහය ගන්න. ඒ උත්සාහයටවත් මම ණය වෙන්නේ නැතුව මේ කියන දේ කරනවා කියලා හිතන්න. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ළමයි යාළුවෝ එක්ක මේව කතා කිරීම. සමහර විට තමන් ගහලා එන්නේ හරි උත්තරේ. හැබැයි යාළුවගෙන් අහපුවාම යාළුවා ගහලා තියෙන වැරදි උත්තරේ. නමුත් සමහර ළමයි ඉන්නවා තමන් කරපු වරදක් විදිහට ලෝකෙට කියන්නේ. ඒක කියන්නේ හරි දේ විදියට. මතක තියාගන්න සමහර සමාජ රෝග හැදුණු අය ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඒකත් ඒ සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. සමහර සමාජ රෝග හැදුණු අයගෙන් ඇත්තටම යම්කි සැලකිය යුතු ප්‍රතිශතයක් කැමැති කියන අනිත් අයට හැදෙනවට. ඒ වගේ තමයි විභාගයේ Tamanට වරදී කියන බය තියෙන සමහර ඊර්ෂ්‍යාකාර ළමයි ඉන්නවා. ඒ දරුවෝ කැමැති තව කෙනෙකුට වරදිනවට. එතකොට ඔයාලට මේ උත්තර වැරදි කියලා කියයි. අන්න ආයේ බය ඇති වෙනවා. එහෙනම් මම මේ කියන දේ කරන්න මොකද්ද? අර නොබලයින් අතරේ ඒ යාළුවෝ එක කතා නොකර ඉන්න.
කතා කරලා ආවට කමක් නැහැ සාමාන්‍ය දේවල් හලෝ ඔයා යනවද පරිස්සමින් ගිහිල්ලා එන්න ඉතින් එහෙමනේ ඔයාලා කතා කරන්නේ මමත් එහෙනම් ගිහිල්ලා එන්නම් අපි ඊළඟ දවසේ හම්බෙමු කියලා ටක් ගාලා එන්න ඕන රංචු ගහි තැන් තැන් වල වචන කතා කර කර ඉන්නේ නැතිව එක්මන් කළා ගෙදරට වෙලා ඊළඟ දවසේ වැඩේට ලෑස්ති වෙන්න අම්මට තාත්තට මෙන්න මේ පණිවිඩය දීලා තියන්න ඒගොල්ලන්ට කියන්නේ අම්මා මම පුළුවන් උත්සාහය ගන්නවා අප්පච්චි මම පුළුවන් උත්සාහය ගන්නවා තාත්ති මම පුළුවන් උත්සාහය ගන්නවා මට චූට්ටක් ඉඩ දෙන්න මේ දවස් ටිකේ මේක නිදහසේ ඉවර කරගන්න. ඔයාලා මගෙන් නිතර අහන්න එපා මේකේ උත්තරේ මොකද්ද මේකේ උත්තරේ මොකද්ද කියලා අහන්න එපා කියලා දෙමාපියන්ට පුංචි පණිවිඩයක් දීලා තියන්න. හැබැයි ඔය කොච්චර කිව්වත් අම්මලාට හරි ආසයිනේ. ඔයාලා ගෙදර ආව ගමන් අම්මලා අහනවා අද මොකද ලේසිද? කියලා ගස්සගෙන යන්න එහෙම නෑ එතකොට එතනින්. එතන අම්මට කියන්න අම්මේ බොරු කියන්න එපා ඇත්ත කියන්න ඕන. කොහොමද ඇත්ත කියන්නේ? මේක තමයි ඇත්ත. අම්මේ පුළුවන් විදිහට ලීව බලමු. එහෙම කියලා කාමරයට ගිහලා ආයෙ වැඩ පටන් ගන්න. ඉතින් ওই විදිහට කරගෙන ගියොත් ඔය දරුවන්ට මේ විභාග ඇතුලේ මේ විභාගයේ යන දවස් ටිකේ එන අනියත ප්‍රශ්න බිය තැතිගැන්ම යම් විදිහකට පාලනය කරගන්න පුළුවන් වෙයි. ඉස්සරහ අපේ කණ්ඩායමේ ඉන්න ප්‍රශ්න කිප්මන්ට වේදිකාවට ඒවා අපි සුදුසු විදිහට ඒවා අපේ ස්වාමීන් වහන්සේගෙන් එහෙම නැත්නම් අපේ ආරාධ්‍ය පළගෙන් අහම ඒ වගේම ප්‍රශ්න චිට්ටෙවන්න බෑ වගේ නම් නැගිටලා වුණත් ප්‍රශ්න අහන්න පුළුවන් මයික් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. ඔයගොල්ලන් ප්‍රශ්න නැගිටලා වුණත් අහන්න පුළුවන්. හොඳේ ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න. එතකොට මයික් එක ළඟට අරන් එයි. ඔයගොල්ලන් නැගිටලා ප්‍රශ්න අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් හිත තැම්පත් කරගන්න අපි සාමාන්‍ය පොදුවේ කරන යෝජනාවක්නේ භාවනා කරනවා කියන එක ස්වාමීන් වහන්සේ අපි දරුවන්ට සමහරට පුරුදුත් දන්නෙත් නැහැ. පුරුදු නැතිනම් දැන් මේ දවස්වල භාවනා කරන්නේ කොහොමද? මට භාවනා කළ පුරුද්දක් නැහැනේ. ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. භාවනාව සුදුසුද ස්වාමීන් වහන්සේ මේ දවස්වල කරන්න? සුදුසු නම් කොහොමද? අපිට ඒක වැදගත් වෙන්නේ ස්වාමීනි. අවසරයි. ඔව් ඇත්තටම දරුවනි ඔබ කලින් භාවනා කරලා පුරුදු නැත්තම් මේ කාලේ අමුතුවෙන් භාවනා කරන්න යන්න එපා. මොකද භාවනාව කියන්නේ හිතට කරන අභ්‍යාසයක් නේ. එතකොට ඒ අභ්‍යාසය නුහුරු කෙනෙකුට එකපාරට හිතට හුරු කරගන්න අමාරුයි. ඒක පියවරෙන් පියවර හිමීට වෙන එකක්. එතකොට ඔබ මේ කාලේ වෙනත් දෙයකට අවධානය යොමු කරලා ඉඳිද්දී ඔබ අර හිත එකඟ කර ගැනීමට ආයාසයෙන් වීරිය කරන්න හැදුවොත් ඒකම හේතුවක් වෙන්න පුළුවන් ඔබේ හිත විසිරෙන්න. ඉතින් ඒ නිසා මෙතනදී වැදගත් වෙන්නේ ඔබ තේරුම් ගන්න ඔබට මේ වෙලාවේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. දැන් රවින්දු දැන් අපි භාවනාවක් තුළ කරන්නේත් නීවරණ සංසිඳ වීමනේ. එතකොට දැන් ඒක හිත එක අරමුණක් තුළ ඊ타ත්ම ප්‍රබලව එකඟ වෙන මට්ටමට එද්දි තමයි අපි ඒකට භාවනාවක් කරනවා කියලා අපිට දැනෙන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ධ්‍යාන පවා විස්තර කළේ කුසල් සිතක ඇතිවෙන එකඟ බව කියලා. එතකොට දැන් ඔබේ හිත දරුවනේ යම්කිසි අරමුණක් තුළ එකඟ කිරීම සඳහා ඉස්සරෝම ප්‍රාථමික විදිහට කරන්න ඕනේ ව්‍යායාම තියෙනවා. ඒ වයින් ආරම්භ කරන්න. දැන් මේ අපේ මහත්තුරු දෙදෙනාම ඉබඳු විවිධ උපක්‍රම ගණනාවක් මේ දරුවන්ට කියලා දුන්නා. එක පාරට ලොකුවට හිත එකඟ කරන්න යනවා කියලා අමුතුවෙන් දේවල් දැන් කරන්න යන්න එපා. දැන් මේක අපේ මේ දිනේෂ් මහත්මයා කිව්වා වගේ මාස 3කට කලින් මගෙන් ওই ප්‍රශ්නේ හුවන මම සමහර විට මේ දරුවන්ට පුංචි භාවනාවක් කියා දෙන්නත් ඉඩ තිබුණා. නමුත් දැන් ඒකට සුදුසු එක නෙවෙයි. හැබැයි ඔබ නින්දට යද්දී දරුවනි ඔබ රාත්‍රියේ හොඳට හුස්මක් ගන්න. හුස්මක් අරගෙන හිමීට හුස්ම පිට කරන්න. S2 පියාගෙන ඇඳේ හාන්සි වෙලා ඊට පස්සේ ආයෙත් හොඳ හුස්මක් ගන්න. ආයෙත් ඒ හුස්ම පිට කරන්න. ආයෙත් තදට හොඳට හුස්මක් ගන්න. ඊට පස්සේ ඒ හුස්ම පිට කරන්න. ඊට පස්සේ හිතන්න මම දැන් නිදා ගන්න වෙලාව සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන අදහස හිතේ තියාගන්න. ඒක හරි හොඳ පොසිටිව් එනර්ජි එකක්. එතකොට වෙන කිසි දෙයක් හිතන්න යන්න එපා. ඔබේ හිත ගොඩාක් රිලැක්ස් වෙන්න, ගොඩාක් සංසුන් වෙන්න ඒක දරුවනේ ඔබට උපකාර වේවි. මොකද හිතන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අදහසම හිතේ තියාගන්න දැනට භාවනාවක් විදිහට ඒක ප්‍රමාණවත්.
ඒත් එක්කම අපේ මේ දිනේෂ් මහත්මයා හරි වැදගත් කාරණයක් මතු කළා. ඒ තමයි අර මතකය යලි යලිත් මතක් කිරීම තුළ පවතින එකක් කියන එක. ඒක දරුවනේ හරි වැදගත් කාරණයක්. දැන් මේ සාමාන්‍ය පෙළ කාලේ ඔබට පාඩම් තියෙන ඒවා තව අවුරුදු 4-5කින් ඔබෙන් ඇහුවොත් ඔබට කොහොමත්ම මතක නැහැ. හේතුව ඇයි? විභාග කාලේ නිසා අපි සමහර විට වාර විභාග වලට හරි ආය ඒක බලාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒක අතෑරලම දාන නිසා අපිට අමතක වෙනවා. මතකයේ මුළුමනින්ම තිබෙන්නේ මතක් කිරීමත් එක්කයි. ඒ නිසා යලි යලිත් අර දිනේෂ් මහත්මයා කිව්වා වගේ ගොඩක්ම වැදගත් කොටස් ආයි මේ දවස් ටිකේ කෙටියෙන් සිහි කරගන්න පුරුදු වෙන්න. ඒක ගොඩක් වැදගත් එකක්. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. අපි අපේ ඉන්ද්‍රියන් ඔස්සේ ග්‍රහණය කරගන්න දේවල් අපි ආයෙ සිහි වෙන විදියට ග්‍රහණය කරගන්නවා නම් තදින් මතකේ කාවදිනවා. දැන් ඒකට එක උපක්‍රමයක් තමයි සමහර දරුවෝ දැන් සමහර අමාරු පාඩම් නිකම්ම ඇස් වලින් විතරක් නෙවෙයි බලන්නේ. ඒ අය මොකද කරන්නේ? ඇහෙන් බලාගෙන කටින් කියනවා ඒක. එතකොට දැන් සමහර විට පොත අතට අරගෙන එයා ඒක තමන්ට කියා දෙන විදිහට දැන් මේක මෙහෙමයි කියලා තවත් කෙනෙකුට කියලා දෙනවා කියලා හිතාගෙන එයා ඒක ආපහු නිකන් රිවයිස් කරගන්නවා. ආපහු එයා කියා ගන්නවා. එතකොට දරුවනේ ඔබ දැන් S2කින් දෙයක් බලද්දී ඔබේ ඇහැයි මොළයයි තමයි ක්‍රියාත්මක වෙන්නේ හිතත් එක්ක එකතු වෙලා. නමුත් ඔබ එය කටින් කියද්දී ආයේ ඇස් වලින් මොළයට ගිහිල්ලා මොළෙන් ආයේ කටින් කියන්න ඕන දේ දක්වා ඒක හැදිලා ආයේ ඔබේ කනටත් ඒක ඇහෙනවා. ඒතර ආයේ හිතට ඒක යනවා. ඒතර එක මොහොතකදී එකම කරුණක් කීප වතාවක් ඔබේ මතකයට බලපෑම් කළ හැකි ලෙස සිතට දාගන්න තියෙන එක උපක්‍රමයක් තමයි ඔය විදිහට මේ අර පාඩමක් තවත් කෙනෙකුට කියලා දෙන විදිහට Taman තනියම හරි කමක් නැහැ. ඒක කියවන එක අඩුම තරමේ ඔබට එහෙමත් බැරි නම් ඔබේ නෝට් එක ඔබ ගහලා සකස් කරගෙන ඇති කෙටි සටහන් ඇති. එහෙම නැත්නම් ඔබේ වෙනම ලියාගත්ත ගුරුතුමිය දුන්න සටහන් ඇති. ඒවා Tamanට ඇහෙන්න හයියෙන් කියන්න. අන්න ඒ වගේ උපක්‍රම භාවිතා කිරීම මං හිතන්නේ මේ කාලේ ගොඩක් වැදගත්. එහෙමයි ස්වාමීනි අවසරයි. අපේ මුතුගලසත් මතක් කරා ස්වාමීනි මේ බය සම්බන්ධයෙන්. අපිට දැන් අහද්දී සමහරලාට රූපවාහිනිය බලනකොට නිකන් හිතෙනවා ඇති ඕලෙල් වලටත් බය වෙනවද ළමයි කියලා. නමුත් මේක විහිළුවක් නෙවෙයි. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ගෙවල් වල තියෙන ප්‍රෙෂර් එක, එතකොට සමාජයේ තියෙන ප්‍රෙෂර් එක, පවුලේ අනෙක් ළමයි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔයාට ඒ එන ප්‍රෙෂර් එක මේවත් එක්ක ඕලෙල් වලට බය වෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. ස්වාමීනි මේ බය පාලනය කර මන් දන්නේ නැති කරගන්න පුළුවන් වේද කියලා. අටු කරගන්න අපේ දරුවන්ට ධර්මානුකූල උපදේශයක් ලබා දෙන්න පුළුවන්ද ස්වාමීනි? හොඳයි. දරුවනේ සාමාන්‍ය පෙළ කියන්නේ ජීවිතයේ අවසානේ නෙවෙයි. ඒ නිසා පළවෙනි කාරණේ විභාගෙට බය වෙන්න එපා. විභාගෙට ෆේල් වුණත් ඔබට අනාගතයක් තියනවද නැද්ද ඉස්සරහට? තියෙනවා. ඔබට තව යන්න පැති ඕනෑ තරම් තියෙනවා. නමුත් විභාගයේ සමත් වීම තුළ ඔබට අවස්ථා ගණනාවක් මතුවෙනවා. ඒ නිසා විභාගයේ සමත් වීම තමයි වැඩිපුර හොඳ. ඉතින් කොහොම නමුත් දැන් මේ දරුවෝ අර විභාගෙට අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. ඒක හරි වැදගත් කාරණයක්. අපේ දිනේෂ් මහත්මයා සඳහන් කළා අර එක පාඩමක් ඉවර වුණාට පස්සේ එක පාඩමකට අදාළ විභාගයක් ඉවර වුණාට පස්සේ එක විෂයකට අදාළ විභාගයක් ඉවර වුණාට පස්සේ ඒකට අදාළ දේවල් කිසිම දෙයක් කතා කරන්න එපා කියලා. ඒක දරුවනේ බොහෝම වැදගත් උපදේශයක්. මොකද මම අර නීවරණ ගැන කියද්දී ඔබට කිව්වා 4 වෙනි නීවරණය. ඒ තමයි උද්දච්චයත් කුක්කුච්චයත්. උද්දච්චය කියන්නේ හිතේ විසිරීම. කුක්කුච්චය කියන්නේ පසුතැවීම. එතකොට අර හිත පසුතැවෙන දේවල් තමයි එන්නේ. දැන් මට මේක වැරදුනා. මට වැරදුනාද? ඊට පස්සේ ඔන්න සැකේ එනවා. සැකයත් එක්ක විසිරීමත් පසුතැවීමත් හිතට ආවොත් ඔබේ තියෙන උද්‍යෝගයේ මුළුමනින්ම නැති වෙලා යනවා. ඒ නිසා දැන් අපි හිතමු අද ඔබට විද්‍යා විෂය තිබ්බා කියලා. විභාගයෙන්
එදා ඉවර වෙලා නැගිටලා එද්දී ඔබ විද්‍යා විෂය අතහැරලා එන්න. ඉතින් ඊළඟට තියෙන ගණිත විෂය නම් ඊට පස්සේ ඔබ කල්පනා කරන්න ඕනේ ගණිත විෂය ගැන. අර පහුගිය දේ ගැන කල්පනා කරලා වැඩක් නැහැ. ඒක හරිම වැදගත් කාරණයක්. ඔය අනවශ්‍ය බිය නැති කරගන්න තියෙන ගොඩාක් වැදගත් කාරණයක්. අනිත් කාරණේ තමයි ඔබ නිතර දරුවනේ ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරන්න. බුදුරජාණන් වහන්සේව ඔබ සිහි කරනවා නම් බය තැති ගැනීම ඇති වෙන වෙලාවට ඒ බය තැති ගැනීම දුරු කළ ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී අපේ හිතේ ඇතිවන බය තැති ගැනීම දුරු වෙලා යනවා. ඒ නිසා ඔබට විභාගයට බයක් ඇති වෙද්දී ඔබ S2 පියාගෙන මෙහෙම හිතන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනන්ත ගුණයෙන් අරහං ආදී අනන්ත ගුණයෙන් බැබලී ගියසේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මාහට යහපතක් වේවා. මාගේ සිතෙහි ඇති වූ බය දුරු වේවා කියලා හිතන්න. එතකොට ඒ විදිහට දෙතුන් වතාවක් හිතද්දී ඔබේ හිතේ හිත සැහැල්ලු වෙලා හිතේ ඇති වෙච්ච බය තැති ගැනීම දුරු වෙලා යාවි. ඒකත් හැබැයි දරුවනේ ඔබ කලක් පුරුදු කරද්දි තමයි හොඳට ඒක හිතේ පිහිටලා ඒකින් යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මට්ටමට දියුණු වෙන්නේ. ඉතින් කොහොම නමුත් වඩා වැදගත් දේ තමයි දරුවනේ මතක තියාගන්න දැන් මේ කාරණේ මම ඔබට කියන්න ඕනේ. මොකද මෙහි දැන් මාත් එක්ක කතා කළා අර යෝන්සේනාංකේ අපේ මහත්මයා ස්ථානභාර නිලධාරීතුමා. ඔබ යෝන්සේනාංකයට ගිහිලා තියෙනව නේද සේරුවෙල? අර විද්‍යා සම්මන්ත්‍රණ තිබ්බේ. එතුමා කියනවා මේ සේරුවිල කලාපෙන්න එතුමා ළඟට උසස් පෙළින් පස්සේ හරි සාමාන්‍ය පෙළින් පස්සේ හරි එන්නේ සාමාන්‍යයෙන් 30ක් 40ක් වගේ පුංචි පිරිසක් කියලා. දැන් නොමිලේ පාඨමාලා තියෙනවා. රජයෙන් ඒවට වියදම් කරලා වෙනම ඉන්ස්ට්‍රක්ටර්ස්ලා දාලා තියෙනවා. ගුරුවරියෝ දාලා තියෙනවා. අංග සම්පූර්ණ පහසුකම් තියෙනවා. දරුවනේ මේ වෙද්දී ඔබේ සේරුවිල යෝන්සේනාංකේ එක්තරා විශ්වවිද්‍යාලයක එකතු වෙලා මාස 3ක උසස් සහතිකයක් නිකුත් කරනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්. එතකොට සාමාන්‍ය පෙළ ඉවර වුණ ගමම්ම ඔබට ප්‍රතිඵල එනකන් ඉන්න ටිකේ නිකන් අනවශ්‍ය විදියට තේරුමක් නැතුව රවුම් ගගහින් නැතුව ඔන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට යන්න පුළුවන් යෝන්සේනාංකෙට. ඒ වෙනම සියලු පහසුකම් සහිත විදි කරලා තියෙන්නේ ඔබ දකින්න ඇති. එතකොට ඔබට මාස 3ක් යද්දී ඔබට යම්කිසි වෘත්තීය නිපුණතාවයකට අදාළ ඔබේ soft skill එකක් වැඩෙන කුමක් හෝ කුසලතාවයක් දිනු කරගන්න අවස්ථාවක් ඔබට තිබෙනවා. අන්න ඉබඳු දේවල් වලින් ප්‍රයෝජන ගන්න. එතකොට මතක තියාගන්න විභාගයේ අසමත් වුණත් ඔබට අනාගතය වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් එක්කම තව කාරණයක් අපේ දිනේෂ් මහත්මයා කිව්වා. ඒ තමයි මේ අර වැඩ බැරිම කෙනා සහ වැඩ පුළුවන්ම කෙනා ගැන කරුණක් කිව්වේ. ඒ අතර යම් සන්තතියක් තියෙන කියලා නේද? එතකොට දැන් ඕක අදාළ වෙන්නේ පින්වත් දරුවනේ පින්වත් මහත්මයා අර දැන් ඕක විවිධ දේවල් වලට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් විද්‍යා විෂය කියලා. විද්‍යා විෂය තුල ඔය ප්‍රස්ථාරය වෙනම තියෙනවා. එතකොට වෙනත් මාධ්‍යයකට ඕක වෙනයි. එතකොට සමහර විට විද්‍යා විෂයන්ට ඕකේ ඉහළම ඉන්න කෙනා සමහර විට සෞන්දර්ය වගේ විෂයකදී ඉන්නේ පහළම. තේරුණාද? ඒ නිසා ඔබ දැන් විද්‍යාවට ඔබට විද්‍යාව අමාරුයි කියලා ගණන් අමාරුයි කියලා ඔබ හිතන්න එපා මම ඒකේ යටම ඉන්නේ කියලා. මොකද ඔබ දරුවනේ උඩ ඉන්න කොහේ හරි තැනක් තියෙනවා. දැන් ඔබ මේ විෂය හොයාගන්න. දැන් මේ හැම දරුවෙක් තුලම ඊ타ත්ම ඉහළ ශක්තිතාවයක් තියෙනවා. කුමක් හෝ විෂයකට ඔබ දක්ෂයි. නමුත් එකම දේ ඔබ මේ විෂය අඳුනගෙන නැහැ. එතකොට ඔබ මේ විෂය අඳුන ගන්න. එතකොට මේ විෂය අඳුනගත්තොත් ඔබට තේරෙයි අර දිනේෂ් මහත්මයා කියපු ප්‍රස්තාරේ ඔබ ඉහළින්ම ඉන්න තැනක් තියෙනවා කොහේ හරි. අන්න ඒ තැන අඳුනගෙන අන්න එතෙන්ට යන්න උත්සාහ කළොත් ඔබට මං හිතන්නේ සතුටින් ඔබේ ඉදිරි කාලයේ සැලසුම් කරගෙන අධ්‍යාපනයේ ඉහළට ගමන් කිරීමේ හැකියාව ලැබේවි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට. ඔන්න දැන්
මෙතන ඉන්න අපේ දුවලා පුතාට වගේම ගෙදර ඉන්න දරුවන්ටත් ඉතාමත්ම වැදගත් දෙයක් කතා කරන්නේ. දැන් මේ මට යොපු චිට් එකේ සනත් සර් හැම චිට් එකකම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ තමයි නිින්ද. වෙන්දට වඩා වැඩියෙන් නිින්ද යනවා. පාඩම් කරද්දී නිින්ද යනවා. දවසට කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනද? මේක මූලිකම කාරණයක් වෙලා තියෙන්නේ අපේ දරුවන්ට මේ දවස්වල. කොහොමද සනත් සර් නිින්ද ගැන අපිට දෙන්න පුළුවන් උත්තරේ? මොකද්ද පැහැදිලි කරන්න පුළුවන් මේ ගැන? නින්ද පිළිබඳව තියෙන විද්‍යාත්මක මතය නින්ද කියන්නේ සයිකල් ප්‍රමාණයක්. ඒ කියන්නේ වක්‍ර ප්‍රමාණයක්. ඔයාට එක දිගට නිදාගත්තා කියලා කිව්වට ඔයා එක දිගට නිදාගෙන නැහැ පුතේ. ඔයා නිදි චක්‍ර 1 2 3 4ක් එහෙම නැත්නම් 6ක් නිදාගෙන තියෙනවා. මේ එක නිදි චක්‍රයක තියෙන කාලය විනාඩි 90ක්. විනාඩි 90ක්. එතකොට විභාග කාලවලදී අවම වශයෙන් චක්‍ර 4ක්. ඒ කියන්නේ විනාඩි පැය එකමාරේව 4ක්. ඒ කියන්නේ පැය 6ක්. හැබැයි නිින්ද යන්න ගැඹුරු නිින්දට යන්න ඔබට විනාඩි 15ක් යන නිසා පැය 6යි කාලක් නිදා ගන්න. ඔබට ඔබේ අම්මගේ ෆෝන් එකෙන් යන්න පුළුවන් නම් අන්තර්ජාලයට sleepcalculator.com වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා බලන්න මම උදේ 5ට නම් ඇහැරෙන්න ඕනේ, උදේ 6ට නම් ඇහැරෙන්න ඕනේ, 6:00ට නම් ඇහැරෙන්න ඕනේ, කීයටද නිදා ගන්න ඕනේ කියලා. ඒකේ දෙන වෙලාවල් දෙක තියෙන්නේ සාමාන්‍ය පැය 9යි කාලක නිින්දක් සහ පැය 7:45ක නිින්දක්. දැන් විභාග කාලවලදී මේ 9යි කාලක සහ 7:45 කියන දේ අපිට අවශ්‍ය නැහැ. හැබැයි ඒත් මම ඔබට යෝජනා කරනවා විශේෂයෙන්ම ගණිතීය ප්‍රශ්න පත්‍රයේ දවසේ, විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දවසේ, සෞඛ්‍ය වගේ විෂයක් කරනවා නම් ඒ වගේ තියෙන දවසට මම අර ඉස්සෙල්ලත් කිව්ව IQ ඔබට හුඟක් ඕනි සාමාන්‍ය බුද්ධිඵලය. සාමාන්‍ය බුද්ධිඵලය අඩු වෙනවා නිින්ද අඩු වුණොත්. ඒ හින්දා නිින්ද කැප කරන්න එපා විභාගෙ සමත් වෙන්න. හැබැයි ඔබට පුළුවන් හොඳින් නිදා ගන්න, මේ නිදා ගන්න වෙලේ නිින්ද පාවිච්චි කරන්න පුළුවන් තව පොඩි දෙයකට. ඒක තමයි ඔබ සජීවීව, ඔබ සක්‍රියව නිදි. ඒක තමයි ඔබේ ක්‍රියාව. ඔබ නිදි. හැබැයි ඔබේ මොළය හොඳින්ම වැඩ කරන්නේ ඔබේ නිින්දෙදී. මේ හින්දා අතිශයම වැදගත් අර රෑ නිින්දට කලින් පැය දෙකකට කලින් කන එක දකුණු ඇලේට හැරිලා නිදා ගන්න. ඔබේ මොළේ, ඔබේ හදවත තියෙන්නේ උඩ, මොළේ තියෙන්නේ යට. හොඳින් මොළේ යනවා. හොඳින් මොළේට ලේ යනවා. ඒ විතරක් නෙමෙයි, මේ විභාගයේ දවස්වල නිින්දේ උපරිමය ගන්න නම් රාත්‍රී ආහාරය මම ඉස්සෙල්ලත් කිව්වා වගේ සරල ආහාරයක් ගන්න. රවින්දුමට අවසර දෙනවද තව දරුවන්ගෙන් එන්නම ප්‍රශ්නෙට උත්තර දෙන්න? හරි සර්, පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හාමුදුරනේ පහුගිය අවුරුදු 120 පුරාවටම මිනිස්සුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි වාසනාව. වාසනාව හොයාගත්තොත් හරි කියලා මිනිස්සු හරියට හෙව්වා මේ වාසනාව කියන දේ හම්බෙන්නේ කොහොමද කියලා. මම ඉස්සල්ලාම අමිල මට කිව්වන් පස්සේ ඔබ වහන්සේ යෝජනා කරා කියලා මේ පාර වැඩසටහන සේරුවාවිල කරමු කියලා. මට හිතුණා මගේ වාසනාව හම්බෙන හොඳම ගමනට තමයි මම මේ යන්නේ කියලා. මගේ බිරිඳ මෙතන ඉන්නවා. ඒ සාක්කි දරාවේ අපි සිතුල් පවුවේ ඔය විදිහටම ගිය ගමන ගැන. පුතේ, වාසනාව පිළිබඳව ඉස්සල්ලාම හොයාගෙන ගියේ. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට වාසනාව තියෙනවා, සමහර මිනිස්සුන්ට වාසනාව නැහැ. මේ වාසනාව තියෙන කට්ටියගේ වාසනාව කියන්නේ මොකක්ද කියලා හොයාගෙන ගියා. මේක පිළිබඳ අසීමිත පරීක්ෂණ ගණනාවක් කරලා තියෙනවා. ලෝකේ පුරාවට හිටපු චර්යා විද්‍යාඥයෝ, විශේෂයෙන්ම මේ ධනාත්මක මනෝවිද්‍යාව පිළිබඳව හදාරන අය, දේශකයෝ, ලේඛකයෝ හොයාගෙන ගියා. මේකේ වාසනාව කියන දේ හම්බුණා. ඒ වාසනාව මොකක්ද? ඒ වාසනාවට කියන අනිත් නම තමයි භක්තිය. ඒ වාසනාවට කියන අනිත් නම තමයි භක්තිය. ඔබ ස්වාමීන් වහන්සේ හුඟක් මතු කරා මේ කියන දේ තේරුම් ගන්න කියලා. ඔබ වාසනාවන්තයි, ඔබ අපි කියන දේ පිළිබඳව භක්තිමත් නම්. ඔබ වාසනාවන්තයි, ඔබ ආවේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඓතිහාසික පුදබිමකට කියලා හිතනවා නම්, භක්තිමත් නම්. ඔබ විශ්වාස කරනවා නම් අදටත් අපි විශ්වාස කරන
බුදුහාමුදුරුවන් වෙනුවෙන් තියෙන සුවිශේෂ විශාලතම දේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරලා තියෙන ධාතුන් වහන්සේ ළඟටයි ඔබ ආවේ. ඔබ භක්තියෙන් යනවා නම් මට අනිවාර්යයෙන්ම මට විභාගේ හොඳින්ම පාස් වෙන්න පුළුවන්. අද මේ කරපු දේ හොඳටම ඇති කියලා. ඔබ භක්තිමත් නම් ඔබ වාසනාවන්තයි. වාසනාවට කියන අනිත් නම භක්තිය. ඒ හින්දා භක්තිමත් වෙන්න. හැබැයි ওই භක්තිය නිසා අන්ධ විශ්වාස වලට යන්න එපා. මන් දැක්ක සමහරු යෝජනා කළා තිනර දෙයියන්ගේ දේවාලේ තෙල් දාලා හදපු පෑන් තියෙනවා. මේ පෑනෙන් ලියන්න එතකොට විභාගේ පාස් වෙනවා කියලා. අනේ ගිය පාරත් අපිට ස්වාමීන් වහන්සේ කිව්වා ඔය වැඩසටහනේදීම මතක් කරා ඒ පෑන එදාට ලියවෙන්නේ අර තෙල් දාපු පෑන්. අනේ ඒ විශේෂයෙන්ම සමහර දේශපාලඥයෝ අන්ධ දේශපාලඥයෝ බුද්ධියක් නැති දේශපාලඥයෝ පෑම් බෙදන එක දේවල් බෙදනවා. මගේ පුතේ ඔයා ලොකු පන්සල් වලට යන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ ටීවී එකෙන් අපි බලන දරුවෝ මේ දරුවෝ නම් දැන් අද ආවා සේරුවාවෙල්ට. හැබැයි ඔබට ළඟ පන්සලට යන්න ආශිර්වාදේ ලබා ගන්න. ඔබට ඉන්න හොඳම දේවතාවා ඔබේ ගෙදරම ඉන්න ඔබේ අම්මා ඔබේ තාත්තා. ඔබේ අම්මගේ තාත්තගේ ඇස් දෙක දිහා බලලා ආදරෙන් කතා කරන්න. මම කරන්න පුළුවන් හොඳම විදිහට මම කරනවා අම්මේ. මට ආශිර්වාදය දෙන්න කියලා කියන්න. ඒ වගේම මතක තියාගන්න මගේ පුතේ මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්නේ හින්දා ඔබ සිත වෙනස් කරගන්න එපා. ඔබට පේනවා මේ රටට ගොඩ ඒමක් එන්න නම් අපිට විකුණන්න තියෙන වටිනාම දේ අපේ බුද්ධිඵලය. අපේ බුද්ධිය. අපිට බුද්ධිමත් මිනිස්සුන්ට පුළුවන් මේ රට ඕනම මොහොතක නැවත නගා සිටවන්න. ඒ හින්දා සිත කලබල කරගන්න එපා. මේ වගේ කාලවල වලදී ඔබට තියෙන එකම එක දෙයයි හොඳින් ඉගෙන ගන්න. වාසනාව කියන්නේ භක්තිමත්ව හොඳින් ඉගෙන ගැනීම. හොඳයි. මුතුගල සර්ගෙන් අහන්න මුතුගල සර්ගෙන් අහන්න කියලා ප්‍රශ්න කීපයක් කියලා තියෙන නිසා මම මේ අහන්නේ මේවට කලින් සමහරට උත්තර වැටිලත් මේ හම්බෙලත් ඇති. හැබැයි ආයි අහනවා. ඉතින් අපේ දරුවෝ අහන ප්‍රශ්නනේ. මේක මේ සංක්ෂිප්තව ගත්තොත් එහෙම සර් මේක මේ ફોකස් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේ දරුවෝ මේ කියන විදිහට දෙයක් හිත එකඟ කරගෙන පාඩම් කරන්න බෑ. එක එක දේවල් මතක් වෙනවා. එතකොට මේ පාඩම් කරන එක අනික් අතට මතක නැහැ. මොකද්ද මේකට කරන්නේ මුතුගල සර් කියලා තමයි අහන්නේ සර්. ෆෝකස් නැත්තේ ආදරේ නැති නිසා. ඒක තමයි උත්තරේ. යමකට අපි ආදරේ නම් අපි ඒකට ෆෝකස්. මේක අහගෙන ඉන්නකෝ. දැන් ඔයාලට අර ස්වාමීන් වහන්සේ කිව්ව ලස්සන කතාවක්. ඔය දරුවන්ට ඔය දරුවෝ එක්ක ගොඩ කල් ඕන තරම් කතා කරන්න පුළුවන්. කට්ටියම සේරුවිල්ල ඉන්නේ. අපි කලාතුරකින් ඉන්නේ. ඒ නිසා අපි කියන කාරණේ අහගෙන හිටියොත් යම් යහපතක් වෙයි. ළමයි ආදරේ නම් යමකට එයා well focused on ඒකට. ඒක තමයි ඇත්ත. දැන් අපි හිතමු ඔන්න දැන් මේ කැමරා කරන මහතුරු ඉන්නව නේද මෙතන? ඒගොල්ලෝ ඒ කැමරා කරණයට ආදරේ නිසා තමයි එතන ඉන්නේ. ඕකට ආදරේ නැත්තම් ඕක හරි කරුමයක් වගේ දැනෙන්නේ. දැන් ඔය සමහර අය ටියුෂන් වලට ආදරේ ටියුෂන් වලට ආසයි හැබැයි ආදරේ නැහැ. ආසාවට එනවා ටික කාලයක් යනකොට දැනෙනවා හුණු කුඩු වල රංගේ. මඩක් දෙකක් යනකොට මඩ පාරවල් යනකොට අභූත චෝදනා එනකොට රැට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් මේ මොන කරුමයක්ද කියලා දමල ගහලා යනවා යන්නේ. ඕනම දෙයක් එහෙමයි ලෝකේ. ආදරේ නම් එයා ඒකට ફોකස්. හරි දැන් අපි මොකද්ද හේතුව කියලා හොයමු දැන් බලන්න. දැන් ඔන්න දැන් ළමයෙකුට හිතෙනවා පාඩම් කරන්න යන්න හිතෙනවා මොන වුණත් දැන් අම්මා 10යි කියලා හරි. පාඩම් කරන්න ගිහලා වාඩි වුණාට පස්සේ ටික වෙලාවක් යනකොට හිතෙනවා අප්පච්චි මොන කරුමයක්ද මේ මට පරිසම් දෙන්නේ. මම මෙහෙම වෙන්න ඕන කෙනෙක්ද? මං ඉන්න ඕන අපේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහන තැන නේද? මම මේ දේ නෙවෙයි නේද කරන්න ඕන? මං ඉපදුනේ මේකටද? විභාග නැති ලෝක ඉපදේවා කියලා ලියලක් තියෙනවා. මෙතනක් තියෙනවා සමේ මේ විභාගෙන්
පස්සේ කරන්න ඒවලු දැන් ඔලුවට එන්නේ. දැන් එනවා. ඉවරනට පස්සේ මොකද්ද කරන්න කියලා. ඒකට උත්තරයක් දෙන්න නෑ වැඩි. මේ මට තේරෙනවා රවින්දු අහනකොට මේ මොකද්ද කියලා. දැන් අර අරදේදී මෙහෙමයි ළමයි දරුවනේ මේ ඔයාලා විභාගෙට ආදරය කරන්න යන්න එපා. විභාගෙට ආදරය කරන්න බෑ. විභාගෙට ආදරය කරන මිනිස්සු මිහිමත නෑ. ඔය දරුවෝ හිතනවාද මුතුගල සර් විභාගෙට ආදරේ කියලා? කවදාකවත් නෑ. මම අදටත් සතුටුයි. ඇත්තටම කියන්නේ මම අදටත් සතුටුයි. මං දැන් මේ වෙනකොට ලියන්න තියෙන විභාග ටික ඔක්කොම ලියලා ඉන්නේ. ආන්න ඒකට මට හරි සතුටුයි. ආයේ විභාග නැහැ. මගේ ජීවිතේ ආයේ විභාග නැහැ. මට ඒක මතක් වෙනකොට හරි සතුටුයි. එතකොට දැන් විභාගෙට ආදරය කරන්න එපා. ඔයාලා ආදරය කරන්න ඔයාලගේ අනාගතයට. සැපවත් වෙන විදිහට අනාගතයක් හදනවා කියන අනාගතය දැක දැක ඒකට ආදරය කරන්න. ආස නැද්ද වාහනයක හොඳ සැපවත් ජීවිතයක් ගෙවන ගමන් තමන්ගේ ගෙයක් දොරක් හදාගෙන දෙමව්පියෝ ගෙදර ඇතුළට තියාගෙන ඒගොල්ලන්ට සලකගෙන මිනිස්සුන්ගෙන් ගරු බුහුමන් ලැබමින් සැපවත් ගිහි ජීවිතයක් ගෙවන්න ආස නැද්ද? ඒක සිහි කරන්න. සැපවත් ගිහි ජීවිතයක් ගත කරනවා කියන එක කොහේවත් තැනක වැරදි කියලා නැහැ. එන්න මේක හොඳට මතක තියාගන්න. වරද තමයි මසුරු ජීවිතයක් ගෙවන එක. තමන් ගොඩ ගහනවා මේක හොලවන්නේ නැහැ. ඔය ඉල්ලම් කන කෙනෙකුට රුපියල් 50ක් දුන්නත් මිනිහා ආපහු හැරිලා යනකොට හිතනවා ඡේ අපරාධ 50ක් දුන්නේ 30ක් දෙන්න තිබ්බේ. ලෝභකම, කුණුකම, වංචාකම අන්න ඒවයි නින්දා ලැබිය යුත්තේ. මේ ගැහණු ළමයි සාමාන්‍යයෙන් ස්ත්‍රීත්වයත් එක්ක එන එකක් තමයි ලස්සනට ඉන්න කැමති. ඔක ස්ත්‍රීත්වයත් එක්ක නෙමෙයි ඉතින් ඇත්තටම අපිටත් තියෙනවා ඕක. අපිත් ඉතින් කැමති මොන වුණත් ඉතින් මේ හැලිවඳු රෝගේ හිටියත් කවුරු හරි ලස්සනයි කියනවා නම්. විශාකා උපාසිකාව ගැන අහලා තියෙනවද? විශාකා උපාසිකාව පළඳපු පළඳනාවක් තිබ්බා. ඒ පළඳනාව කොච්චර වටිනවද කියලා දන්නවද? මේ අපි මේ අර සීනි බෝල පැකට් වල තියෙන ඒවා එල්ලගෙන ඉන්නවා වගේ නෙවෙයි ඈ. සමහර අය ගෙනගිලා තෑගි වල ගෙනින් දෙන්නෙත් ඒවා නිකන් පොඩි චූටිව පැකට් වල තියෙන ඒවා. විශාකා එහෙම නෙමෙයි. විශාකා උපාසිකාව පළඳගෙන හිටපු පළඳනාව විකුණලා ඒ ලැබෙන මුදලින් තමයි මම දන්න තරමින් මන් නිවැරදි නම් ස්වාමීන් වහන්සේ පූර්වාරාමයේ තනන්න මුල් උනේ. එච්චරට වටිනවා. අපි පළඳගෙන ඉන්න එකක් සමහරට විකුණුවොත් අද කාලේ හැටියට ගන්න පුළුවන් වෙන්නේ සිලින්ඩර් 3යි. ගෑස්. ඒත් පොලිමේ ඉඳලා. ඒ නිසා මතක තියාගන්න මේ ලස්සනට ඉන්නවා කියන එක සැපවත්ව ඉන්නවා කියන එක වැරදි දෙයක් නෙමෙයි. විශාකා උපාසිකාව මගේ මතකයේ නිවැරදි නම් ස්වාමීන් වහන්සේ අවුරුදු 80 දී ඇය පාරේ යනවා කියනවා තමන්ගේ මිනිබිරි එක්ක. විශාක කවුද මිනිබිරි කවුද කියලා අඳුන ගන්න බෑ කියනවා. අද අපේ අවුරුදු 80 කාච්චි අම්මෙක් දුවෙක් එක ගියොත් පාරේ හැතැප්ම ඇවිදගෙන ගියොත් සමහරට දුවට ආච්චිව වඩාගෙන තමයි එන්න වෙන්නේ නේද? ඒ කියන්නේ මේ කාය ශක්තිය හොඳට තියාගෙන ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳගෙන යහපත් ගෙවන ජීවිතේ නරක එකක් නෙමෙයි. ඉතින් මේ දරුවෝ මේ අනාගතයට ආදරය කළොත් අන්න පාඩම් කරන්න හිතේ. එතකොට හිතෙනවා අපෝ මෙන්න මේවා ටික කොහොම හරි මතක තියාගන්න ඕන මේ වැඩේ ගොඩ යන්න කියලා. දැන් උදාහරණයක් දැන් ඔය බයෝ වල එහෙම තියෙනවා එක එක මූලද්‍රව්‍ය වුණතා ශාකවල මූලද්‍රව්‍ය වුණතා අපම සමහර නාරටි අතර දම් පාට වෙනවා. පත්‍රවල පත්‍ර මායිම් කහ දුඹුරු වෙනවා. දැන් බයෝ කරන ළමයි බහුතරය කවුරු වෙන්න බලාගෙනද කරන්නේ? මට උත්තරයක් දෙන්න. බයෝ කරන ළමයි බහුතරය කවුරු වෙන්නද අනාගතේ කැමති? දොස්තර කෙනෙක් වෙන්න. ලෙඩ වෙනවද? අනේ දොස්තර මහත්තයා මගේ මේ නාරටි වල දම් පාටක් ඇවිල්ලා තියෙනවා. මම මේ අහගෙන බලාගෙන යන්න ආවේ කියලා. එහෙනම් මට කියන්න දරුවනේ අපි ඔය පාඩම් කරන බහුතරයක් අපේ අනාගතයේ වෘත්තීය ජීවිතේට ඕනද? ඕනේ නෑ. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා බලහත්කාරයෙන් මේවා කැටි කරගෙන මතක තියාගන්න මොකක් ගැන සිහි කරලාද අනාගතය ගැන. ඒ නිසා ළමයි ඔයාලට පාඩම් කරන්න හිතෙයි අදින් පස්සේ ඔයාලා හරි විදිහට ඔයාලගේ අනාගතය ගැන හිතුවොත්. එහෙම හිතන්න නම් පුංචි පහේ සැලසුමක් තියෙන්න ඕන. දැන් ඔය සමහර දරුවෝ දෙන උත්තර ඇහුවාම අප්පිරියා වෙනවා සමහර වෙලාවට. අපි අහනවා ළමයින්ගෙන් පුතේ ඔයා කවුරු වෙන්නද කැමති? මං මේ කියන එක විශ්වාස කරන්න දවසක මම ඇහුවා 6 වසරේ කොල්ලෙක්ගෙන් මට මතක හැටියට ළමයෝ කවුරු වෙන්නද කැමති? මේ කොල්ලා කියනවා
මට ඕන කුරුණෑගල රන් කරන්න කිව්වා දවසක. දැන් මේ කියන එක මට නොතේරුණා නෙමෙයි. හැබැයි මම මේ කොල්ලට මේක තේරෙන්න මං ගෙවත් යකෝ මේ කුරුණෑගල ටවුම වැද්දෙන් දුවන්න. නෑ සර්. මට ඕනලු මේකෙන ලොකුම මේ අර එයාගේ භාෂාවෙන් තමයි එක කිව්වේ. අපේ භාෂාවෙන් අපි එක කියමුකෝ දාමරිකයා වෙන්න. එතකොට එයාලම හිතනවා එහෙම වුණාම ඒක තමයි එයාගේ ජීවිතේ එයා ලබන විශිෂ්ටම ලැබීම කියලා. සියලුම අවි ඔසවපු සියලු දෙනාට අවියෙන්ම තමයි පිළිතුරු හම්බුනේ. අවි ඔසවපු අයට අවියෙන් පිළිතුරු නොහම්බෙවි දහමෙන් ලැබුණා නම් ලැබුණේ නිවුණු දාට විතරයි. මතකද දේවානම්පියතිස්ස රජතුමා? ආයුධ බිම තිබ්බට පස්සේ ධර්මය ඇහුණා. ආයුධ අතේ තියන් ධර්මය අහන්න බෑ. ආයුධ අතේ තියන් හික්මෙන්න බෑ. ඒ නිසා මේ දරුවෝ අනාගතේ හීන හදනකොට මේ දාමරිකකම් සමාජයට විස බෙදන දේවල්, මිනිස්සු අවුලවන දේවල්, මිනිස්සු නොමග යන දේවල්, හොරකම්. දැන් සමහර දරුවෝ චිත්‍රපටි බලනවා, සමහර දරුවෝ ගේම් ගහනවා. ඒ ගේම් වල තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ගෙවල් කඩලා හොරකම් කරලා ඒ වාහන අරගෙන අතුරුදහන් වෙන ඒවා. ඒතර දරුවා කාමරයේ තනියම මේ මානසිකාර හදාගන්නේ මේ අනාගතේ මේ දෙයට. ඒ නිසා මේ දරුවෝ මේ කාලේ ඉඳන් හුරු වෙන්න අනාගතයේ සැපවත් ජීවිතය ගෙවනවා කියලා හිතාගන්න. එහෙම හිතපුවාම ඔයාලට හිතෙනවා හැන්දෑවෙත් ගිහලා ටිකක් පාඩම් කරන්න ඕන. ආයෙමත් ගිහලා පාඩම් කරන්න ඕන කියලා. අර කාරණේට මම විනාඩි 2ක් ගන්නවා රවින්දුගෙන්. මොකද්ද? දැන් මම දන්නවා දැන් ඔය ගොඩාක් ඔය YouTube එකේ අරක මේකේ ළමයි හරි කැමති ආදරය, ප්‍රේමය, රාගය, විරහව ඔන්න ඔය වගේ ඔය මාතෘකා ටිකක් තමයි ඔක වැඩිපුර සංසරණය වෙන්නේ සමහර වෙලාවට. ඊටාම කලාතුරකින් තමයි බණපදයක් ඇහුනේ ඒ කාලේ. හැබැයි මේ කාලේ අපිට සතුටුයි. දැන් සමහර ධර්මදේශනා ට්‍රෙන්ඩින් පවා එනවා. මේ ශ්‍රද්ධා නාලිකාවට අදාළ කොටස් මම දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල. එතකොට මේ ළමයි මම මෙන්න මේ දේ කියනවා තේරෙනවද බලන්න? මම මේ දේ කියනවා තේරෙනවද බලන්න? අඹ ගෙඩියක් වැඩිපුරම රහ ඉදුනහම කෑවහමද නැත්නම් ගැට කාලේ කෑවාමද? ඉදුනහම කෑවාම. ළමයෙකුට හිතෙන්න පුළුවන් ගැට කාලෙත් රහයි කියලා. හැබැයි මොකද වෙන්නේ? දත් හිරි වැටෙනවා. ඊළඟ අඹේ කණ්ඩ බැරි වෙනවා. අඹ එපා වෙනවා. සමහර විට ගල් ගහලා කඩන්න ගියාම ගෙදර අයිතිකාරයා පොල්ලෙන් ගහනවා. ගුටි කණ්ඩ වෙනවා. බැනුම් අහන්න වෙනවා. හැබැයි ඉදිලා කනකොට මේ මොකුත් ප්‍රශ්න නැහැ. අවසර ලත් අඹ තමයි හම්බෙන්නේ. ඉදුණු අඹ ගල් ගහලා කඩන සිරිතක් නැහැ. අවසරේ ලැබිලා තියෙන්නේ. ඒ අඹ මිහිරි. ඊට පස්සේ ඒක කෑවට පස්සේ Tamanට Tamanගේ ඇඟට ඒක හරියට ජීර්ණය වෙනවා, උරනවා. ඒ නිසා පුතේ අඹ ඉදෙනකන් ඉන්න. ගැට කන්න යන්න එපා. අඹ ගැට කන්න ගියාම දත් හිරි වැටෙනවා. මේ තේරෙන භාෂාවෙන් කියන්න එපයි. නැත්නම් ඇත්තට මේවා තේරෙන්නේ නැහැ කොච්චර කිව්වත්. ඊළඟට ගෑනු ළමයින්ට මම මෙන්න මේ අවවාදය දීලා මගේ කතාව නවත්තනවා. මටත් දුවෙක් ඉන්නේ. මගේ දුවට අවුරුද්දයි මාස 5ක් විතර වෙන්නේ. දුවෙක් ඉන්න තාත්තෙක් කියලා කියන්නේ මේ ඒ තාත්තට තියෙන පොඩි අමුතු දෙයක් මොකක්ද දන්නවද? මේ දුවරු මතක තියාගන්න ඕන, මේ පුතාලා මතක තියාගන්න ඕන අනාගතේ Tamanට දුවෙක් එහෙම ඉපදුනොත් Tamanට නෙමෙයි Tamanගේ බිරිඳට. එතකොට ඒ ඕනම තාත්තෙක්ට Tamanගේ දුවගේ කඳුළු කියලා කියන්නේ තාත්තගේ හිත මෙලෙක් කරන ලෝකේ තියෙන ඉහළම රසායනයන් අතරින් එකක්. තාත්තලාට හිත හරිම අමාරුයි තියාගන්න දුවරුන්ගේ කඳුළු දකිනකොට. පුතාලගේ කඳුළුත් ඒ වගේ තමයි. මම මේක මට දැනෙන නිසා කියන්නේ. දුව මතක තියාගන්න ඕන එකක්. කොච්චර ලස්සනට ඇඳලා හිටියත්, කොච්චර හුරතලයට හැදුනත් අනාගතේ ඔයාලත් අම්මලා වෙනවා. Tamanට දාව දරුවෝ ඉපදුන දවසක ඒ දරුවන්ගේ කැතකුණු අත ගන්න වෙනවා. එදාට තමයි ආර්ථිකේ බර දැනෙන්නේ. එදාට තමයි දැනෙන්නේ කුසියේ උයන්න තියෙන කලබනා ටික නැති වුනහම මේකේ බර.
අදට දැනෙන්නේ ඇයි? අදට දැනෙන්නේ මදර්ස් ඩේ එකට විතරයි. ඒකත් අම්මා උයනවා කෙල්ල පෝස්ට් දානවා. හැපි මදර්ස් ඩේ කියලා ඒවට ලයික් දදා ඉන්නවා. අම්මා උයලා කතා කරනවා. දැන්වත් ඇවිල්ලා කාපන් කියලා. මේ වගේ ප්‍රායෝගික නැති ලෝකෙක ප්‍රායෝගික විභාගයකට විසඳුම් හොයන දරුවන්ට ධර්මයේ තුල හික්මීමෙන් ලබන පන්නරයත් නිහතමානී වීමෙන් ලැබෙන ආශිර්වාදයක් මිස වෙන දෙයක් නම් මට පේන්නේ නැහැ. ඒ නිසා සේරුවිල සෑරජන් වහන්සේ ඉදිරියට ආපු වෙලාවේ අර සනත් මහත්තයා කිව්වා මට මතකයි මේ ඉස්සරහා මේ තියෙන ලෝබ් එක ගැන මේ මොලේ ඔකට කියන්නේ ලලාට කණ්ඩිකාව කියලා. මානව මස්තිෂ්කයේ ඉදිරි පළුවට කියන්නේ ලලාට කණ්ඩිකාව. හරි වැදගත්. ධාරණය, චිත්ත වේග ඕක සියල්ල ඔක්කොම විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ ඒකේ තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ නලල් තලය, පටු නලල් තලය හැදිලා තිබුණෝ ඒ ධාතුන් වහන්සේ තමයි අස්තිය තමයි නිදන් කරලා තියෙන්නේ. ඉතින් අර විද්‍යාව ගැන හිත වඳින්න නැතිව අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරලා මම අද පොරොන්දු වෙනවා මගේ අනාගතය යහපත් අයුරින් සාර්ථක කරගන්නවා. ඒ උදෙසා අනාගතේ කරන්න තියෙන දේවල් දැන් නොකර දැන් කරන්න ඕන දේ දැන් කරනවා කියලා හික්මිලා පොරොන්දු වෙලා යන්න. මං හිතන්නේ වන්දනාවත් හවස තියෙනවා ස්වාමීන් වහන්සේ උපකාර කරාවිව දරුවන්ට. ඉතින් ඒ උදෙසා සියලු වීරිය සැලසේවා කියලා පතනවා. මං හිතන්නේ පැහැදිලි. එහෙනම් හරිතැනට හරි විදියට ફોකස් එක තියාගන්න අපේ දරුවෝ. ස්වාමීන් වහන්සේ අවසරයි අපිට පුණ්‍යානුමෝදනාවට වෙලා වෙන් කරගන්නට ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අද වැඩසටහනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි. ඉතින් මං හිතන්නේ අපි අද ගොඩාක් වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කළා. මේ දරුවන්ට ගොඩාක් වැදගත් කරුණු ජීවිතේට දැනගන්න ලැබුණා. විශේෂයෙන් දරුවනේ උතුම් ලලාට ධාතුන් වහන්සේගෙන් ඔබට ලැබෙන ආශිර්වාද අපිට මෙපමණයි කියලා පමන කරන්න බෑ. ඒ නිසා අපේ පින්වත් සනත් මහත්මයාත් ඒ වගේම අපේ දිනේෂ් මහත්මයාත් සඳහන් කළා වගේ ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාද නිරන්තරයෙන්ම ඔබ සලස ගන්න. විශේෂයෙන්ම ඔබේ ඉදිරි ජීවන කඩයිමට උතුම් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදයේ සලසා දීම පිණිස දැන් ඊළඟට තියෙන්නේ අසිරිමත් ලලාට ධාතු වන්දනාව. එතකොට ඒ උතුම් මහා සෑරජුන් වැඳලා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරලා ඔබට සෙත් පතාවි. ඔබේ ඉදිරි ජීවිත කඩයිම සියලු ආකාරයෙන් සාර්ථක වේවා කියලා. ඉතින් මේ අද රැස්වන සියලු පින් කැමති සියලු දෙවියන්, බ්‍රහ්මීන්, නාගයින්, ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම සමිද්ධි සුමන නාගරාජෝත්තමයන් වහන්සේ වර ප්‍රමුඛ මේ උතුම් සේරුවිල පින්බිමට අධිග්‍රෝහිත සියලු දෙවියන්, බ්‍රහ්මීන්, නාගයින්, ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේ. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් යසින් වැඩි සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පිනෙන් සතුටු වන, ධර්මයෙන් සතුටු වන මේ සියලු දෙනා වහන්සේ මේ දරුවන්ගේ ජීවිතත්, මේ දරුවන්ට උපකාර කරන මේ සියලු මහත්වරුන්ගේ, ඒ වගේම මේ සඳහා කැප වූ සියලු දෙනාගේ, අප සියලු දෙනාගේ ජීවිත නිරන්තරයෙන් ආරක්ෂා කරමින් අපට යහපත සදත්වා කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම නෑහිත මිතුරු අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම සේරුවිල සංඝ පරපුරේ අපවත් වී වදාළ ඒ ගුරු දේවයන් වහන්සේලා, ඒ වගේම ඩී.ඩී. වීරසිංහ මුදලිතුමා ඇතුළු මේ පින්බිම වෙනුවෙන් කැපවුණු සියලු දෙනාද ඇතුළුව අප සියලු දෙනා නමින්, ඔබ වෙනුවෙන් කැපවුණු සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම නෑහිත මිතුරෝ මේ පින් අනුමෝදන් වී පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපගේ සුජීවත්ව සිටින ගුරු දේවයන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයේද මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබමින් සුවසේම උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද ශ්‍රද්ධා තක්සලා වැඩසටහන සඳහා සහභාගී වූ ප්‍රවීණ ජීව විද්‍යා දේශක පින්වත් දිනේෂ් මුතුගල මහත්මයාටත් මානව හැකියා සංවර්ධන පුහුණුකරු පින්වත් සනත් ගමගේ මහත්මයාටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියේ විකාශන දායකත්වයේ දරන ප්‍රවීණ භෞතික විද්‍යා හා රසායන විද්‍යා දේශක චාමින්ද දිනූෂ මහත්මයාටත් ඒ වගේම අද සම්මන්ත්‍රණයේ සඳහා සහභාගී වූ දරුවන් වෙනුවෙන් දවල් ආහාරයේ සහ සංග්‍රහයන් වෙනුවෙන් දායකත්වයේ දරූ විජේ සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය KR.G. විජේ සුන්දර මැතිතුමාටත් දෙවන ජන්මදිනයේ සැමරූ ආක්‍ය ඉඳුවර බණ්ඩාර පුතණුවන්ටත් නෙස්ලේ ලංකා සමාගමටත් ඒ වගේම සම්මන්ත්‍රණයේ සඳහා දරුවන් යොමු කළ කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තැන්පත් ධර්මතිලක මැතිතුන් ප්‍රමුඛ සියලු විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලයේ මහත්ම මහත්මීන් සියලු දෙනාටත් සියලු දෙමාපියන්ටත් ඒ වගේම අද දවසේ මේ දරුවන් වෙනුවෙන් ගොඩාක් වටින පුංචි තෑග්ගක් පරිත්‍යාග කරන ඒ කියන්නේ නැවත ආරෝපණය කළ හැකි විදුලි පහන් තිලින කළ ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මැතිතුන්ටත් ඒ වගේම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අද සම්මන්ත්‍රණයේ සහභාගී වූ දරුවන් සියලුම දෙනාටත් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සමස්ත ශ්‍රී ලංකා වාසී සියලුම දරුවන්ටත් ඒ වගේම මේ උතුම් පින්කමට නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට ඒ සේරුවිල යෝන් සේනාංකයේ ස්ථානාධිපති මේජ ලසන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම මේ උතුම් කටයුත්ත බොහෝම කැපවීමෙන් සංවිධානය කළ ලක්විරු නාලිකා ප්‍රධානී අපේ අමිල අබේරත්න මහත්මයා ඇතුළු ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් ඒ සේවයේ නියුතු සියලුම දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා අප සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබෙත්වා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නටත් ජීවන කඩයිම් සුවසේ ජය ගන්නටත් සසර දුකින් නිදහස් වන්නටත් මේ රැස් කරන පින හේතු වාසනා වෙත්වා සාදු 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 සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් සියලු සිත ශාන්තිය යහපත සැනසෙල්ල අභිවෘද්ධියම සැලසෙත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා කවුරුත් වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාටම ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේද උතුම් වූ කේශ ධාතුන් වහන්සේලාගේද මංගල මහා සෑරජුන්ගේද ආශිර්වාදයේ සැලසී සුවසේම ජීවන කඩයිම් ජයගෙන ජීවිතේ ජය ගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර ගමනින් අත් මිදෙන්නටත් අප රැස් කරන සියලු පින්ද ඒ සියලු ආශිර්වාදයේද සියලු ආකාරයෙන් හේතු වාසනා විත්වා සාදු සියලු දෙනාට තෙරුවන් සරණයි. අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පින්වත් අලුදිනේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරමු. අපි හැමදෙනාම කිරි අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ අද වැඩ සිටියා මේ සාකච්ඡාවේ. ස්වාමීනි බොහොම පින් ඔබ වහන්සේට. ඒ වගේම මානව හැකියා සංවර්ධන පුහුණුව විශේෂඥ උපදේශක අපේ සනත් ගමගේ ගුරුතුමන් ඒ වගේම ප්‍රවීණ ජීව විද්‍යා උපදේශක දිනේෂ් මුතුගල අපේ ගුරුතුමන් ඔබ දෙපළට බොහොම ස්තුතියි. අපේ දරුවෝ වෙනුවෙන් අපි කෘතඥ පූර්වක ස්තුතිය පුද කරනවා. වැඩ කටයුතු බොහොමයක් මැද්දේ දුරකතර ගෙවාගෙන සීරුවිල්ට ඇවිල්ලා අපේ දරුවන් කෙරෙහි ආදරයෙන් ඔබ සතුව තියෙන දැනුම අදහස් බෙදා ගැනීම වෙනුවෙන්. ඉතින්
අපේ මුතුකල සර් හිස් අතින් ආවේ නෑ. අපේ දරුවෝ වෙනුවෙන් බොහොම වටිනා තෑග්ගකුත් අරගෙන ආවේ අද සේරි වලට. මම හිතන්නේ මේ කාලේ ගොඩක් වැදගත් වේවි. අපේ ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාවේදී මතක් කරා නැවත ආරෝපණය කරන්න පුළුවන් ලයිට්. ඒ කියන්නේ රීචාර්ජබල් ලයිට් එකක් අපේ මේ පාර O level කරන දරුවෝ වෙනුවෙන් මුතුකල සර් පරිත්‍යාග කරන්න සූදානම් කරගෙන අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි දැන් අවස්ථාව උදා කරගන්නේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ සහ සනත් සර් මුතුකල සර් අතින් අපේ දරුවන්ට ඒ ත්‍යාග පිරිනමන්න. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.